සර් මේ ටියුට් එක ඉවරයිනේ සර් අපේ. හරි එහෙනම් අයිබෝන් අද ඔන්ලයින් පන්තිය පටන් ගන්න ලෑස්ති කරලා තියෙන්නේ. හරි ඔක්කොම මේ පැත්තට සහභාගී වෙන්න. ඔව්. මොකද ප්‍රශ්න ඉස්සෙල්ලා අහන්න ප්‍රශ්න කටිය හරි ඉස්සෙල්ලාම. සර් මේ ටියුට් එක ඉවරයිනේ සර්. ඔය ටියුට් එක ඉවරයි. ඔය ටියුට් එකේ තව පුංචි කොටසක් තුලා තියෙනවා. ඉරිගහන කොටස සාකච්ඡා කරන්න. අධ්‍යයනය තුල ඒක නෙමෙයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ශාක වර්ධක ද්‍රව්‍ය කියලා ඔයාගේ ප්‍රශ්න දෙකකුත් තියෙනවා සාකච්ඡා කරන්න. මොකද්ද? රචනා ප්‍රශ්න දෙකකුත් තියෙනවා සාකච්ඡා කරන්න. හරි හරි. රචනා ප්‍රශ්න දෙකකුත් තියෙනවා. ඉරිගහන ප්‍රශ්න සෙට් එකක් තියෙනවා සාකච්ඡා කරන්න. හරි සාකච්ඡා උත්තර ටික කියන්න. හරි. ඒ ටික කොහොමද කියලා මේ ප්‍රශ්න උත්තර ටික මට හරි වේදානිකන් ටක් ගාලා ගෲප් එකට දාගන්න පුළුවන්. පාඩම් පටන් ගන්න ඉස්සෙල්ලා පුංචි කාරණාවක් තියෙනවා කතා කරන්න. මේ මට ගොඩක් වෙලාවට මන්ති ගන්න වේදන මේ කණේක එක්කෝ මේ දැන් කනට මේ බෙහෙත් එකක් දාලා තියෙන්නේ ලොකු කණේක එක්කමක් කෙවිලි වෙලා පුළුවන් තරම් දුර අද කරන් ඉන්න බලාපොරොත්තු ඉන්නවා ඔයාලට. ඒ වගේමයි මේ අර ඊයේ පෙරේද අයියලා කළාගේ මේ මෙසේජ් ටිකයි අද මේ මෙසේජ් ඔයාලයි 9 වසර පන්තින් 10ක් විතර ළමයි දාලා තිබුණා මෙසේජ් වගේ. සර් පුළුවන් තරම් ඉක්මනට රෙකෝඩින් එක දෙන්නයි කිව්වලා. මොකද හේතුව සමහර කට්ටියගේ මේ data package එක, ඒ කියන්නේ ඔය Zoom package එක ඉවරයි. හරිද? දැන් ඒගොල්ලෝ කියනවා සර් 165ක් දාගන්න තැනක් නෑ අපිට කමියුනිකේෂන් වහලා කියලා. ඒ වගේම අපිත් ඔය වගේ ප්‍රොපෝෂන් එකක් මුණ දීලා තියෙනවා මේ අපිට මේ ලියන්න පෑනක් ගන්න තරමට අපි කිර වෙලා ඉන්නවා. හරිද? අපි දෙගොල්ලෝ ප්‍රශ්න ගොඩක කිර වෙලා ඉන්නවා. හරි කමක් නෑ අපි එන විදිහට කරන් යම්. මොකද අද ගොඩක් 10 දෙනෙක් කතා කරලා ගොස් ඒ ඉන්න විදිහක් නෑ. Zoom එකේ පැකේජ් ඉවරයි රීලෝඩ් එක දාගන්න කියලා නෑ කියලා තමයි කිව්වේ. හරි කමක් නෑ අපි වැඩසටහන කරන් යම්. පුළුවන් විදිහට ඒගොල්ලන්ට හැමෝටම ප්‍රශ්න දෙනවා. මේ දවස්වල හැමෝටම ප්‍රශ්න තියෙනවා. හරිද? අපිටත් තියෙනවා ඔයාලට තියෙනවා. හරි ඒ නිසා අපි එන විදිහට අපි කරගෙන යම්. දැන් මට තියෙන අද ලොකුම ප්‍රශ්න තමයි කවදාවත් නැතුව අපිට මේ 7 වෙනි එකකේ පටන් ගන්න වෙලා තියෙන්නේ. මොකද අද කරා ලබන සතියේ කරා කියන්නේ මේ 7 වෙනි පාඩම ඉවරයි. හරි පුංචි පාඩමක් තියෙන දැක්කේ ශාප වර්ධක ද්‍රව්‍ය කියලා. අද මේ කොටස කරලා වීඩියෝ එකක් ඔයාලට බලන්න අවස්ථාව උදාහරණ දෙන්න පුළුවන්. සර්. ඔව් අහන්න. සර් එතකොට ඒක ටියුට් එකක් නැද්ද? ඒක තමයි ටියුට් එක තියනවා දෙන්නේ කොහොමද ඔය? තේරෙනවද? මේ තියෙන ටියුට් එක හරි මේ තියෙන ශාක වර්ධකව කියනවත් නැවද? මේ ශාක වර්ධකව ටියුට් එක වල. ඔය මැද්ද සුදු පාට තැන් වල තමයි තියෙන්නේ මේ ප්‍රැක්ටිකල් එක කරන ටික. ඊට පස්සේ ඊට අපිට කොහොමද කරන්නේ? මේ ශාක වර්ධක ද්‍රව්‍ය වල වෙන ප්‍රශ්න ටියුට් එක. මේ ප්‍රශ්න ටික. ඒකේ ඔය තියෙන හරි වැරදි ටික මේ තියෙන්නේ ඔය දැන් මේ තියෙන හරි වැරදි දාන්න. ඔයාලට පේනවද මේ? ඔය හරි වැරදි දාන ටික ඊට පස්සේ මේ ශාක වර්ධක වල රචනා ප්‍රශ්න ටික. මේ තියෙන රචනා ප්‍රශ්න. හරිද? ඊට පස්සේ මේ තියෙනවා ඉස්තම් පොඩි ප්‍රශ්න ටික. උතර බලන්න කොච්චර මේ ප්‍රශ්න කොටසක් කරන මේ තියෙන ඉස්තම් පොඩි ශාක වර්ධක වල. හරිද? දැන් ටියුට් එක මංගාව තියෙනවා මේ දෙන්න විදිහෙන් ප්‍රශ්න තමයි අපි හැමෝම ඉර වෙලා ඉන්නේ. හරිද? අපි මෙහෙම කරමු. හරිද? මේකේ ලියන්න පිටු තියෙන පොඩ්ඩක් ටියුට් එක ඔක්කොම තියෙන පිටු මේක ප්‍රශ්න වැඩිපුර තියෙනවා. ඔක්කොම තියෙන ටියුට් එකේ පිටු 12යි තියෙන්නේ. හරිද? ලියන පිටු තියෙනවා 1 2 3යි 4යි. පිටු ලියන පිටු 4යි තියෙන්නේ. ඒ නිසා ගොඩක් ලියන්න නැහැ. එතකොට පිටු 8ක්ම තියෙන ප්‍රශ්න. එතකොට මේ පාඩමේ මම ප්‍රධාන වශයෙන්ම ටාගට් කරලා තියෙන්නේ ප්‍රශ්න කොටස. හරිද? ගොඩක් වෙලාවට විභාගෙට එන්නේ මේ පාඩමෙන් මාර ඉදිරිගහන ප්‍රශ්න ගයක් තියෙනවා. ඔක්සින්, ගිබරලින්, සයිටෝකයිනින් හාර ළමයින්ගේ ප්‍රශ්න අහනවා. ඒ නිසා තමයි මම උත්සාහ කරේ මේකේ ප්‍රශ්න කොටස වැඩි කරන්න කියලා. එතකොට ඔක වැඩිපුරම තියෙන්නේ මොනවද? ප්‍රශ්න තියෙන්නේ. ලියන කොටස සහ පාඩම් කරන කොටස අඩුයි. ඒ කියන්නේ ප්‍රධාන කරුණු තියෙනවා 7ක් හෝ 8ක් තියෙනවා. ඒ කරුණු 7ට බලාගත්තා නම් ඕන ප්‍රශ්න උත්තර ලියන්න පුළුවන්. හැබැයි මේකේ ටියුට් එක අතේ මොනක් කොටස් ගාලා මොකද මේ ලියන කොටස මේ ටියුට් එකෙම තියෙන්නේ. රූප ටික හඳා වාක්‍ය ඕනනම් tie වාක්‍ය 10ක්. වාක්‍ය 10ට මම ටාගට් කරමු තිබ්බේ අද තියරි කොටස අවසන් කරා. ලබන සතියේ ප්‍රශ්න කරා ටියුට් එක ඉවරයි. දැන් 7 වෙනිදා මේ මම අදහගෙන ඩෝට් වලට කියනවා 7 වෙනිදා පොඩි අවධානමක් තියෙනවා මේ රට අලීන වහයි කියන ගැටලුව තියෙනවා. හරිද? මොකද හේතුව මේ මරණ සංඛ්‍යාව සීක්‍රේ ඉහළ යනවා කියලා. හරිද? ඉතින් අපි ප්‍රශ්න ගොඩක් ඉඳලා ඉන්නවා විශේෂයෙන්ම ඔයාලා. හරිද? දැන් ඔයාලා 9 වසරේ ඔයාලට කල් තියෙනවා. 10 11 අයියලා කරලා ප්‍රශ්න පත්‍රය බෙදා ගන්න බෑ. දැන් සිකුරාදා ප්‍රශ්න පත්‍ර පන්ති පටන් ගන්නවා මේ ප්‍රශ්න පත්‍රය බෙදා ගන්න බෑ. ප්‍රශ්න ගොඩක් අපි ඉන්නවා මේ
මේ පාඩ අන්තිම කටයුතු කරන්න යන්න ගිහිල්ලා. හරි කමක් නැහැ. අපි මෙහෙම කරමු. පාඩම එන විදිහට අපි කරගෙන යමු. හරිද? ඒ නිසා ලොකුවට හිතන්න යන්න එපා. අපි පුළුවන් විදිහට අපි වැඩ ටික අපි කරගෙන යමු. ඔයාලා මට කරන උදව්ව තමයි හොඳට අහගන්න. හොඳට අහගන්න මේ හොඳට කියලා දෙන්නම් මම. හරිද? ප්‍රශ්න කොටස ටික ටික කඩලා හරි කරලා මම ඔන්ලයින් ටෙස්ට් එකක් විදිහට හරි වන්න. ඒතකොට ඔයාලට ටක් කරගත්තේ මේ පාඩම පුතේ කොයි ගුරුවරයා ඉගෙනුවත් වැඩක් නැහැ. ප්‍රශ්න වලට උත්තර ලියන්න බැරි නම්. අන්න එකේ මේ තියෙන ගැටලුව. විද්‍යාවේ තියෙන රහස තමයි තියරි කොච්චර එකක් කරන්නේ නැහැ. ප්‍රශ්නෙට ගලපලා ලියා ගන්න බැරි නම්. ඔයාලා ගොඩ දෙනෙක් ඔය මං කියන්නේ විශ්වවිද්‍යාලයන් ඉන්නේ මේ මාසෙ ප්‍රශ්න කරනවා. දැන් අර යම් කෙනෙක් කතා කරලා කිව්වේ මේ සර් හොයලා බලලාමයි කතා කරේ. සර් ප්‍රශ්න ගොඩ කරනවා ළමයි ඉන්නවා. මේක තියෙනවා. අපි අනිත් සාපේක්ෂව ප්‍රශ්න ගොඩ කරලා පාඩම් හොඳට පුරු කරනවා. හරි. දැන් කමක් නැහැ. අපි මේ කොටස මෙහෙම අරයි යමු. හරිද? අපහසුතාවයටපත් වෙයි මොකද මේක මේ ජීව විද්‍යා පාඩමක් නිසා. භෞතික විද්‍යා පාඩමක් නම් රසායන විද්‍යා පාඩමක් නම් ලියන කොටස අපි ටක්කල් කරන් ගියා. දැන් මේකේ තියෙන්නේ කොහොම කොටසක්ද මේ ජීව විද්‍යාව කියවන වගේ කොටසක්. බණ කියන වගේ කොටසක්. හරිනේ. මේ හකට ශාක වර්ග ද්‍රව්‍ය. මම ඔතනින් පටන් ගන්නවා. මොකද්ද මේ ශාක වර්ග ද්‍රව්‍යයක් කියලා කියන්නේ කියලා. ලොකුවට විස්තරයක් කියන්න ඕනේ නැහැ. මම මෙහෙම කියන්න වැඩක්. හරිද? ඉස්කෝලේ දැන් කරන්නේ අන්තිමට පාඩම කරන්නේ අන්තිම පාඩමේ මුල් කොටස්. ටීචර් මාර්වෙකින් කරන් ගිහලා නේ ඉස්කෝලේ ටීචර්. කවන්නේ අපි කරයි අපි අන්තිම පාඩම. හරිද? මෙන්න මේකයි තියෙන කච්චාවට මම ගත්තේ මේ හරියට අහන්න කරනවා. මේ නෙළුම් පෝච්චි දෙකක් තියෙනවනේ. ඔය ලස්සනට මේ ගෙවල් ඉස්සරහ තියෙන නෙළුම් පෝච්චි. ඔය නෙළුම් පෝච්චි කියනවා මම. ඒක එච්චර ලස්සන හින්දා. හරිද? ගෙනල්ලි වෙලා ඊට පස්සේ මේ ඔය මල් විකුණන තැනකින් මේ පාට අදාළව කරන ශාම්පු වර්ග ද්‍රව්‍ය. මම ආසයි මේ නෙළුම් වලට. හරි නිල් පාට නෙළුම් වලට මම හරි ආසයි. නෙළුම් පැලයක් ගත්තා ඒ විකුණන තැනකින් රුපියල් 600ක් පුංචි පැලයක්. හරිද? දැන් සාමාන්‍ය අරකට ගියොත් එම් හොයාගන්න පුළුවන් නේ. එතකොට මේ පුංචි පැලේ ගෙනලා මම අර වෙලෙන් මඩ වගේ දුක් කියලා හිටවුවා. දවස් 3යි තිබ්බේ නෙළුම් ගහ කොළ හැදුනා සම්පූර්ණයෙන් මැරලා ගියා. ඊට පස්සේ ගත් වැඩේ මම ආයේ තව තැනකින් ඒකට බැලවුල තියන තව තැනකින් පැලයක් එනවා. ඒකත් ඔය දේ වුණා. ඊට පස්සේ කර වැඩේ දැන් දවස් අපි ගෙදරනේ. ඊට පස්සේ YouTube එකෙන් බැලුවා කොහොමද මේක පැල කරගන්නේ කියලා. ඒකේ කියලා තියෙනවා මෙහෙම දෙයක්. YouTube එකේ ලස්සනට පැහැදිලි කරා කොටස මම මේ ශාක වර්ධන මේකේ කියනකොට මේ කොටස වල පැහැදිලි කරනකොට මේක ප්‍රයෝජනවත් වෙයි. සමහර වෙලාවට ගෙවල්වත් මේ නිලු පෝච්චියක් කරනවා සර් කොම්පියුටර් රවුමට තියෙන. අන්න ඒකක් ඊටවන්නේ බලාපොරොත්තු වෙනවා නම් මම මුහුණ දුක් ප්‍රශ්න වල මුහුණ දීලා සිටනවා නම් අන්න හොඳම සාර්ථක ක්‍රමය. මේ මඩවල නිලු ගහ හිටෙවුවා. හරිද? පැල පත්‍ර 3-4ක් ගෙන පුංචි පැලේ හිටෙවුවා. හිටවල ඉන්නේ YouTube එකේ channel එකේ දාලා තිබ්බේ කඩදාසි කොලයක් අරගෙන. හරිද? මේ මාළු තොපි දාලා දෙන්න අපිට මාළු තොපි ඉන්නවා නිලු පෝච්චි. හරිද? මේ නිල් කැට කියලා තියෙනවා මේ මල් පොහොර කඩේ. සමහර වෙලාවට අම්මත් දැක්කා. මේ නිල් කැට ටික කඩදාසි කොලේ ගොතලා මඩ යට ගහන්න ඕන. නිල් කැට උඩරිම ඕන 6ක් හෝ 7ක්. හරිද? මේ 6ක් හෝ 7ක් මේ නෙළුම් ගහ යටේ මඩ අස්සේ ගහන්න. හරිද? කඩදාසි කොලේ ගහන්න කිව්ව මොකද දන්නවද? මේක පෙරි පෙරි. ඒ කියන්නේ මේ නිල් කැටවල තියෙන පෝෂදායී කොටස් ඒ ශාකෙට හිමි හිමි කියන්නේ. නිකන් නිල් කැටේ ගැහුවොත් මාළු ටික පටස් ගාලා මැරෙනවා. හරිද? ඊට පස්සේ කර වෙන්නේ කොහොම හරි මා හිටෝලේ වෙරලා ඕන දෙයක් වෙන්න දෙන්න මාළු දිහා බලගෙන මාළු මැරෙයිද කියලා. දවස් 3ක් කියන්නේ මොකද මේ පත්‍ර එන්න පටන් ගත්ත පුදුමාකාර වේගයෙන්. හරිද? දවසකට දැන් පත්‍ර 3-4 එනවා. මම මේ නිල් කැට උපරිම ඕන 10ක් ඇති. කඩදාසි කොලයක හොඳට උතලා තමයි අර නෙළුම් අලේ නෙළුම් ගහේ මඩයට ගෙවුවේ. හරිද? හැබැයි නිල් කඩ වැඩි වුණොත් පොදේ මාළු මැරෙනවා. ඊට පස්සේ කරවෙන්නේ දැන් උන්න හැදෙනවා. හරිද? මේ අපේ ගෙවල් කිට්ටු පොර කඩේකුත් තියෙනවා. මම YouTube වල බැලුවා නෙළුම් අලේ නෙළුම් ගහේ දැන් මල් හට ගන්න විදියක් නැති කියලා. හරිද? ඒක මල් පොර තියෙනවා. ඒකත් මම කරපු වැඩේ අර වගේ පොඩ්ඩක් බොහොම චුට්ටක් 10ක් 15ක් අරන් ගිහලා නිලුම් ගහේ අර යට අනිත් පැත්තේ දුන්නා. ගහල වෙලා මෙන්න පහෝදා වලට පොහොට්ටුවක් එනවා. හිතලා බලන්න මේ ශාක වර්ධක ද්‍රව්‍ය වලින් කරන්න පුළුවන් දේ කොහොමද කියලා. හරිද? මේක ස්වභාව ධර්මයට පටහැනි වෙන්න පුළුවන්. හරිද?
ඒ වුණාට ඉතල බලන්න මේ වගේ පොහොර වර්ග දාලා තමයි ලස්සනට ඔය පන් වර්ගයෙන් පිටවලා තියෙන්නේ. හරිද? මම මේ සරල දෙයක් මම කරේ. නෙළුම් පෝච්චි එක මට ඕනකෝ නෙළුම් වලක් හදාගන්න ලොකු ආසාවක් තිබුණා. මට ඒකට හරි ආස නිසා. නෙළුම් පෙළයක් මැරුණා. දෙවිත් නෙළුම් පෙළේ තමයි මම ওই විදිහට හරි ගස්සගත්තේ. හරිද? ඔයාලත් ඔය ගෙදර පොඩ්ඩක් දීකට ඒව දෙනවා කැට 10ක් විතර කඩදාසි වල උතර ගහන්න. මාළු මැරෙන්නේ නැහැ. මම වාක්‍ය වල හැබැයි කැට 10ක් උඩරිම මට්ටම. හරිද? අයක් අතක්ම ඇති. හැබැයි පැල හැදෙනවා කොළ හැදෙනවා බලන් ඉන්නත් පට කාලා කොළ හැදෙනවා. ඊට පස්සේ මල් එන පොහොර කියලා වෙනම පොහොර වගේ. ඒ ටික කොහොම චුට්ටක් කඩදාසි වල උතලම ගහන්න ඕනේ. හරිද? හරිද? සර් එක ශාඛික ජාන වෙනස් වෙන්නේ නැද්ද? නෑ ජාන වෙනස් කියන වෙනම පැත්තක්. මම ජාන ගැන නෙමෙයි මෙතන පැහැදිලි කරනවා. මම මෙතන කියනවා ශාඛ වර්ධක ද්‍රව්‍ය. ගහ හැදුනට පස්සේ ගහ වර්ධනය කරගන්නේ ඕනේ කොහොමද කරනවා මෙතන මම පැහැදිලි කරන්න ගත්තා. ජාන ගැන වෙනම පැත්තක්. හරිද? ජාන වලින් මට පුළුවන් මොනව ගන්නද? හරිද? දැන් උදාහරණයක් ගස් ලැබු ගමු. හරිද? ගස් ලැබු ගමු. හරිද? දැන් ගස් ලැබුවල හොඳම උදාහරණය ඇපල්. හරිද? මුත්තම උදාහරණය ඇපල්. අපි ඇපල් පහලා තියෙනවා කුස්සිතියට ගියොත් එහෙම වර්ග තුනක ඇපල් දැකලා තියෙනවා. කොළ පාට ඇපල් දැකලා තියෙනවා. තද්ද රතු පාට ඇපල් දැකලා තියෙනවා. ලා රෝස් පාට වූ ඇපල් දැකලා තියෙනවා. හරිද? මේ ඇපල් වර්ග තුනක් වෙළඳ පොළට එන්නේ ජාන වෙනස්කම් වලට භාජනය කරලා. හොඳට මම කියන එක තේරුම් ගන්න. කොළ පාට ඇපල් වල තියෙන ඇඹුල් රස. එතකොට සමහර කට්ටිය වැඩිපුරම කැමති ඇඹුල් රස. අන්න ඇපල් වල ජාන වෙනස් කරා මොන රසක් එන්නද? ඇඹුල් රසක් එන්නේ. ඒ වගේම තව සමහර කට්ටිය කැමති පැණි රස ඇපල් වලට පැණි රසට කැමති. අධික පැණි රස වලට කැමති. අන්න හැදුවා රෝස පාට ඇපල් හැදුවා ඊට පස්සේ. ජාන මොනවා කළාද මේ වෙනස් කරලා. ඒ වගේම තත්ත රතු පාට ඇපල් තියෙනවා. මේක ගාලා බලන්න මේක හරි සෞම්‍ය රහක් තියෙනවා. ලා ඇඹුල් රහකුත් තියෙනවා. ලා පැණි රහකුත් තියෙනවා. අඩුත් නැහැ, වැඩිත් නැහැ. දාන්න බැලස කියන ඇපල් වර්ග. දැන් හිතලා බලන්න ජාන වෙනස් කර කර බලන්න තමන්ගේ අවශ්‍යතාවයන්ට ගැළපෙන විදිහ සකස් කරනවා. ඕකම තමයි කරලා තියෙන්නේ මොනවද? මිදි වලක් කරලා තියෙන්නේ ඕක. හරිද? මිදි වර්ග දෙකක් ෆුඩ්සිටි තියෙනවා බලන්න. එකක් කොළ පාට මිදි තියෙනවා. අනිත් එක දම් පාට මිදි තියෙනවා. හරිද? ලංකා මිදි කියලා වෙනම මිදි වර්ගයක් තියෙනවා. ලංකාවේ මේ යාපනයේ පැත්තේ හැදෙනවා. ඒ වල වෙන රස අර පිටින් කියන මිදි සහ පොළ වෙනම රසක් තියෙනවා. ඉතින් මේ විදිහට රස එකින් එක මුලලා තියෙන වෙනස් කරලා තියෙනවා. ඒ ජාන. හරිද? එතකොට මිදි වලට ඔය මම කියන විදිහට මිදි ගෙඩි හැදුනට පස්සේ ඕක පැණි රහ කරන්න, ඕක ඇඹුල් රහ කරන්න බෑ. ඒක ජානමය සම්බන්ධයක් තියෙනවා. ඒ වගේම තව සමහරවල් දැකලා ඇති මේක මමත් දැක්කේ වට්ටක් කවල. හරිද? සාමාන්‍ය වට්ටක් කෙනේ මෙන්න මෙච්ච විතර. සාමාන්‍ය මේක නිදා ගන්න කොට්ටෙන් භාගයක් විතර. හරිද? මෙසේජ් එවන්න පුදුනේ මට බෑ ඔයාලට ආන්සර් කරන්න. කියවන්න බෑ. එනවනම් මෙසේජ් එකක් සිංහලෙන් ලියලා එවන්න. ඒක ටක් කරලා මේ ඩිස්ප්ලේ වෙනවා. ඉංග්‍රීසියෙන් ගහලා එවට කියවන්න. මොකද පාඩම මම අරන් යන්නේ මේ අතරතුරේදී. බාධාවක් එනවා සිංහලෙන් ගහන්න. ඒක මම S2 එකෙන් කියවන්න මෙසේජ් එක මොකක්ද කියලා. හරිද? ඕකට ඔයාලට අවස්ථාවක් දෙන්න පන්තිය අවසන් වෙන්න කලින් මොනවා හරි ප්‍රශ්න අහන්න දැන් ප්‍රශ්න අහන්න එපා අන්තිම පතර. මොකද පාඩමට පාඩම සාකච්ඡා කරන ලාවට බාධාවක්. හරිද? ඒ නිසා දැන් හොඳට අහගෙන ඉන්න. පාඩම සම්බන්ධ දේවල් හරි. ඒ නිසා මෙසේජ් දාන්න එපා. පාඩම මොකක් හරි කරන නතර වුණා පස්සේ අහන්න. සර් මේක කොහොමද වෙන්නේ කියලා. දැන් මේ පාඩමේ ප්‍රශ්නයක් කියන්නේ. හරි. මම කියන්නේ වට්ටක්ක. හරිද? වට්ටක් කියන්නේ සාමාන්‍ය කොට්ටේ භාගයක් විතර. ඔළුව තියාගන්න කොට්ටේ. ඔළුව තියාගන්න කොට්ටේ මෙන්න මෙච්චර ලොකුයිනේ. ඔච්චිතක වට්ටක්ක දැන් හැදෙනවා. මේ මොනවා කරලාද? අන්න සයිස් එකට සම්බන්ධ ප්‍රමාණයට සම්බන්ධ ජාන වෙනස්කම් වලට භාජනය කරනවා. තේරුණාද? ඉතින් මෙන්න මේ විදිහට ජානමය පැත්ත වෙනස්. හැබැයි මේ පාඩමේ ඔයාලට උගන්වන්නේ ජාන නෙමෙයි ශාක වර්ධක ද්‍රව්‍ය ගැන. හරිද? ඒ නිසා මේ ශාක වර්ධක ද්‍රව්‍ය කියන්නේ ප්‍රධාන වශයෙන්ම හෝමෝන. හරිද? හරි. ඒ නිසා පොඩි වීඩියෝ ක්ලිප් එකක් දෙන්න විනාඩි 4ක විතර සිංහලෙන් තියෙන්නේ. හරිද? චුට්ටක් බලන්න. මාත් මේක හරි ගස්සනකොට බැලුවා ඔක. බලලි වෙලා තමයි මේක ඇටච් කරගත්තේ. මම ඔයාලට මේ ස්ක්‍රීන් ෂෙයාර් විදියට ෂෙයාර් කරන්න. පොඩ්ඩක් විනාඩියක් කොහොම බලන් ඉන්න. මේ වර්ධක ද්‍රව්‍ය වල තියෙන මේ බලපෑම කොහොමද කියලා. හෝමෝන් කියන්නේ මොනවද කියලා. පාඩම පටන් ගන්න ඉස්සෙල්ලා මම ලේසි මේක කරන්න යන්න. විනාඩියක් මට දෙන්න මේක හරි ගස්ස ගන්නකම්. මොනවද මේ හෝමෝන කියන්නේ? ඇත්තටම හෝමෝන පාවිච්චියෙන් මොනවද මේ
මෙන්න බලන්න ස්ක්‍රීන් ෂොට් එකක් මම දෙන්නම් ඔයාලට. හෝමෝන කියන්නේ මොකක්ද කියන විස්තරය ඔක්කොම මේකේ තියෙනවා. මොනවද මේ හෝමෝන කියන්නේ? ඇත්තටම හෝමෝන පාවිච්චියෙන් ඔය කියන තරම් ශාක වර්ධනයක් ඵලදාවක් ගන්න පුළුවන්ද? ඔබට මේ ශාක වර්ධන හෝමෝන ගැන මාතෘකාව අලුත් නම් සමහර විට මෙන්න ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඔව් ඇත්තටම හෝමෝන භාවිතයෙන් හොඳ ශාක වර්ධනයක් වගේම හොඳ ඵලදායකුත් ලබා ගන්න පුළුවන්. හැබැයි මේ ශාක වර්ධන හෝමෝන පාවිච්චි කරද්දී නිවැරදි දැනුමකින් යුතුව භාවිතා කරොත් තමයි සාර්ථක ප්‍රතිඵල ලැබෙන්නේ. ලේසියට පහසුවට කාගෙන් හරි හෝමෝන එක නමක් අහගෙන ඒක පාවිච්චි කළොත් ඒකේ අවසන් ප්‍රතිඵලය තමයි අධික වර්ධනයක් පමණක් ඇති ඵලදාවක් නැති ගස් ටිකක්. එහෙම නැත්නම් අතිපොහොර හෝමෝන හේතුවෙන් මලානික වුණු ගස් ටිකක් ඔයාට ඉතුරු වෙන එක. වෙළඳපොලේ මිලදී ගැනීමට තියෙන ශාක වර්ධන හෝමෝන ගැන කතා කරන්න කලින් මුලින්ම ශාක වලට අවශ්‍ය මූලික හෝමෝන ගැන ඔයාව දැනුවත් කරන්න ග්‍රීන් ෆාමර්ස් අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තවමත් ඔයා ග්‍රීන් ෆාමර්ස් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආරාධනා කරනවා. ශාකයට අවශ්‍ය ප්‍රධාන හෝමෝන වර්ග පහක් තියෙනවා. ඒ තමයි අංක 1 ඔක්සින්, අංක 2 ගීබලික් අම්ලය, අංක 3 සයිටෝකිනින්, අංක 4 ඇබ්සිසික් අම්ලය, අංක 5 එතලින් වායුව. ඔක්සින් කියන හෝමෝනය ශාකවල කඳේ සහ මුලේ අග්‍රස්තවල ලපටි පත්‍ර සහ පුෂ්පවල තමයි නිපද වෙන්නේ. ඔක්සින් තමයි ශාකයේ අතු දික්වීම වර්ධනය කිරීම හා මූල පද්ධතිය වර්ධනයට දායක වෙන්නේ. සයිටෝකිනින් ශාකයේ මුල අග්‍රස්තවල වර්ධනය වන බීජ ඒ වගේම ඵල වගේ ඉක්මනින් සෛල විභාජනය වන ස්ථානවල තමයි මේ හෝමෝන නිපද වෙන්නේ. මේ හෝමෝනවල කාර්යය තමයි කලින් සඳහන් කළ ඔක්සින් සමග අන්තර්ක්‍රියා කරලා සෛල විභාජනය වැඩි කිරීම. එමගින් මල් ඉක්මනින් මැලවීම ප්‍රවාද කිරීම තමයි මේ හෝමෝන වලින් කරන්නේ. ගිබර්ලික් අම්ලය. ගිබර්ලික් අම්ලය තමයි ගොඩක් දෙනෙක් ශාක වර්ධනයට යොදා ගන්න ගිබර්, ස්පීඩ් වගේ හෝමෝන පෙතිවල අඩංගු වෙන්නේ. ගිබර්ලික් අම්ලය ශාකවල මුල අග්‍රස්තවල නොමේරු පත්‍ර, නොමේරු බීජ, අංකුරාදී ස්ථානවල තමයි නිපද වෙන්නේ. ගිබර්ලික් අම්ලය මගින් ශාක වර්ධනය, බීජ ප්‍රරෝහණය වැඩි කිරීම, සෛල විශාල කිරීම හා අංකුරවල සුප්පතාවය වැඩි කිරීමට දායක වෙනවා. ඇබ්සිසික් අම්ලය ශාක පත්‍ර මුල හා ශාක කඳ තුලින් මේ හෝමෝනය නිපද වෙනවා. ඇබ්සිසික් අම්ලයේ කාර්යය තමයි ඔක්සින්, ගීබලික්, සයිටෝ කියන මේ හෝමෝන පාලනය කරලා ගසේ අධිවර්ධනය නැවැත්වීම. එහෙමත් නැත්නම් කලින් සඳහන් කරපු හෝමෝන වලට විරුද්ධව කටයුතු කිරීම. එතිලින් වායුව මේ වායුමය ස්වභාවයෙන් තියෙන හෝමෝනයක්. එතිලින් තමයි පළතුරු ඉදීම, ශාකවල මල් හට ගැනීම උත්තේජනය කිරීම වගේම තක්කාලි, දොඩම්, අඹ, ගස් ලැබු වල පිටපොත්තේ රතු පාට ඇති කිරීමට දායක වෙන්නේ. අපේ පැරැන්නන් කෙසෙල් පරඬ, කැප්පෙටිය වගේ දේවල් පාවිච්චි කරලා දුම් ගැසීම මගින් රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් තොරව එතිලින් උත්තේජනය කිරීමෙන් පළතුරු ඉදවීම සිදු කෙරුවා. ඔයා දැන් දන්නවා ශාකයකට අවශ්‍ය කරන ප්‍රධානම හෝමෝන මොනවද කියලා. දැන් අපි බලමු වෙළඳපොලේ අතිරේක වශයෙන් ගන්න තියෙන මේ કૃතිම වර්ධක හෝමෝන පිළිබඳව. අද වන විට මේ වර්ධක හෝමෝන වර්ග දියර ඒ වගේම පෙති විදියටත් මිලදී ගන්න තියෙනවා. ඒ කියන්නේ ඉක්මනින් මුල් ඇද ගැනීමට අවශ්‍ය හෝමෝන වර්ග වෙනමම ගන්න තියෙනවා. ගොවිතැන් කරන ඔයා ශාකවල ඉක්මන් වර්ධනයට තියෙන ආසාව හින්දා එවැනි හෝමෝන වර්ග වලට වෙළඳපළක් ඇති වෙලා තිබුණාට કૃතිම හෝමෝන භාවිතා කරන්න පෙර හොඳින් කල්පනා කරලා ඒවා භාවිතා කරන්න ඕන. මාත්‍රාව වැඩි වුණොත් කොළත් එක්කම විනාශ වෙලා තමයි නවතින්නේ. කොහොම වුණත් මේ දේ අනිවාර්යයෙන්ම ඔයාට මතක් කරන්නම ඕනේ. ඔයාගේ වගාවට මේ වගේ કૃතිම හෝමෝන වර්ග භාවිතා කරන එක නම් ග්‍රීන් ෆාමර්ස් අපි නිර්දේශ කරන්නේ නැහැ. අනිත් කාරණය තමයි නිවැරදිව නිසි කාලයට නිසි ලෙස පොහොර වතුර දාලා කරන වගාවකට මේ કૃතිමව එකතු කරන අතුරු ශාක වර්ධක හෝමෝන වර්ග කොහොමඩවත් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා අනිත් අයටත් බලන්න, ෂෙයා කරන්න කියලා ආරාධනා කරනවා. මේ වගේ ඔයාලට වැදගත් වෙන අලුත්ම වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු. හරි. ඔන්න එහෙනම් පාඩම් පටන් ගද්දී මම චුට්ටක් මේ වීඩියෝ එක චුට්ටක් ඔයාලට පෙන්නන්නම්. මෙන්න මේ හරි ඒ වගේ තිබුණා. වැදගත් වෙන තැනක්. හරි ඉන්න. ඔයාලට පේනවා ඇති ඔක්සින් කියලා තියෙනවා. ගිබරලින් ඇසිඩ් කියලා තියෙනවා. සයිටෝකයිනින් කියලා තියෙනවා. ඇබ්සිසික් ඇසිඩ් කියලා තියෙනවා. එතිලීන් කියලා තියෙනවා. මෙන්න මේ කැලි පහෙන්
තුනක් ගැන තමයි ඔයාගේ මේ පාඩමේ සම්පූර්ණයෙන්ම පැහැදිලි කරන්න තියෙන්නේ. හරිද? හරිද? මෙන්න මේ කොටස් ටික තමයි සම්පූර්ණ වාට පැහැදිලි කරන්න තියෙන්නේ. හරිද? එතකොට එනම් මේ 1 2 3 එතන ඔක්සින්, ගිබරලින්, සයිටෝකයිනින් මෙන්න මේ කොටස් තුන ගැන තමයි ඔයාගේ සම්පූර්ණ මේ ශාක්‍ය වර්ධක ද්‍රව්‍ය ගැන පැහැදිලි කරන්න තියෙන්නේ. මම ඒ නිසා වීඩියෝ එක ඉස්සෙල්ලාම ඔයාලට දැම්මේ මේ ශාකයක වර්ධක ද්‍රව්‍ය කියන්නේ මොනවද? හරිද? ජානත් එක්ක පටලවා ගන්න එපා මේක. ජාන වෙනව පැත්තක් මම කියන්නේ ශාක වර්ධක ද්‍රව්‍ය කියන්නේ ගහ හැදුනට පස්සේ වර්ධනය කරගන්න එක තමයි මේක පැහැදිලි කරන්නේ. එතකොට අර මොකද මේ ජාන තාක්ෂණය කරන්නේ ගහ හැදෙන්න කලින් ගහ ගැන අපිට අවබෝධයක් වෙනවා. දැන් මේක එහෙම දෙයක් නෑ අපිට. ගහ හැදුනට පස්සේ මම අර කිව්වේ නෙළුම් කොලේ නෙළුම් පැලේ ගෙනල්ලා හිටෙව්වට පස්සේ අන්න ඊට පස්සේ අපි මේක මොනවද කරන්නේ? මේක හදලා ගන්නෙ. අන්න ඒ වගේ නෙළුම් පැලේ හැදුනට පස්සේ අපිට ඕන විදිහට නෙළුම් ශාකය වර්ධනය කරගන්න හදනවා. අන්න ඒ වර්ධනය කරගන්න තමයි මේ නිල් කැට, රතු කැට කියලා ඔය අපේ සාමාන්‍ය ව්‍යවහාරයේ තියෙන නම් වලින් ඔය දාන්නේ. ඔය රතු කැට නිල් කැට කියලා කියන්නේ මොනවද? එක්කෝ ගිබරලින්, එක්කෝ සයිටෝකයිනින්. එහෙම නැත්නම් එබිසික් ආම්ලය. හරිද? එතිලීන් මෙන්න මේ වගේ දේවල් තියෙනවා. ගොඩක් වෙලාවට ඔයාලා දැකලා ඇති ඔය මේ ඊයේ පෙරේදා මාත් දැනගත්තේ ඔය සමහර ගෙවල් වල ඔයාලා මේ වගේ ඉඳලා මේ පොඩ්ඩක් අහලා බලන්න කෙසෙල් හිතන්නකෝ. දැන් ගොඩක් වෙලාවට කෙසෙල් හැදෙනවා කෙසෙල් ගහක් හැදෙමින් එනවා. හරිද? කෙහෙල් මුව එන්න හදනකොටම හරිද? අන්න පෝර කඩේ තියෙන පොඩි පෝරවල් පොඩි පැකට් එකක්. හරිද? මේක ගෙනල්ලා දැම්මොත් කෙහෙල් කණේ කෙහෙල් ඇවරි සංඛ්‍යාව විශාල සංඛ්‍යාවක වර්ධනය. සමහර මේ ගහන් ඉන්න දෙමාපියෝ දන්නේ නැති මොකද්ද ඔන්නේ කියන්නේ කියලා. ඒ වගේම කෙසෙල් ගෙඩි බොහොම විශාලව වැඩෙනවා. හරිද? මම මේ කියන්නේ අර කෙසෙල් කරන ප්‍රමාණය විශාල කරගන්න පුළුවන් ක්‍රමයක්. ඒ වගේම වෙලෙන්දෝ ගන්න ක්‍රියාමාර්ග. එන තමන්ගේ අස්වැන්න වැඩි කරන්න කරන ක්‍රියාමාර්ග මම මේ කියන්නේ. එතකොට මේ ඔක්කොම හෝමෝන ශාක වර්ධක ද්‍රව්‍ය. එතකොට එනම් ශාකයක් වර්ධනය වෙන්න පිටින් යන ද්‍රව්‍ය වල තමයි කියන්නේ මොනවද කියලා දෙනවා. ශාක වර්ධක ද්‍රව්‍ය කියලා වට පැහැදිලි කරනවා. මේකෙන් මම ගොඩක් උත්සාහ කරේ මේ වෙලාවේ ගෙවල් වල අම්මලා තාත්තලා ඉන්නවා. සමහර ඒගොල්ලෝ මේක අහගෙන ඇති. හරිද? මෙන්න මේව ගැන පොඩි අවබෝධයක් දැනගන්න. හරිද? එතකොට මල්ටිපෙන්ඩ වෙනම පොහොර වගේක් තියෙනවා. ගහ හැදෙන්න වෙනම පොහොර වගේක් තියෙනවා. ඊට පස්සේ ගහ හැදින අස්සන්න වැඩි කරන්න වෙන පොහොර වර්ග තියෙනවා. හරිද? එතකොට මෙන්න මේව තමයි මේ පාඩම අවසානයේ මම හිතන්නේ දරුවන්ට වගේම දෙමාපියන්ට මම අද උදේ ඉඳන් උදේ පන්ති පෙරලා ගොඩාක් මේක ඉන්ටර්නෙට් එකේ හෙව්වා. විස්තර කරුණු හොයලා තමයි මේ පැහැදිලි කරේ. මොකද ගොඩක් වෙලාවට මේ අම්මලා කතා කරලා සර් එකේ පන්ති අපි අහගෙන ඉන්නවා සර් මේ කියලා කියපු නිසා තමයි මේ අම්මලාට වැදගත් වෙන්නේ මේ කොටස කරේ. හරි. එහෙනම් අපි එනම් කඩදාසි කොලයක් ගන්නයි කියලා කිව්වා. ලියන්න ඔබ මාතෘකාව 7 ඒකකය ශාක වර්ධක ද්‍රව්‍ය කියලා. ටියුට් එක පස්සේ අදට හම්බෙයි. හරිද? ලියමු ගන්න. ලියන්න ඕනේ. ඔව් ලියන්න ඕනේ. කොලයක ලියන්න 7 ඒකකය ශාක වර්ධක ද්‍රව්‍ය කියලා. චුට්ටක් ඉන්න. එන්න මට මේ කන හෙන්නේ නැහැ දරුවෝ කියන එක වань ඉතින් හෙන්නේ මට මේ කන මේ සම්පූර්ණ මේ ඊය වර ඊයෙන් ටිකේ වල බෙල්ල වොෂ් කරලා තියෙන කන හෙන්නේ නැහැ මට. ඒක අයියෙන් කියන්නේ. ශාක වර්ධක ද්‍රව්‍ය. හරි ලියන්න තරුණ තුනක් දාලි වල වෙලා. ශාක වර්ධනයේට වාතය sir. ජලය Sir. ඔව් අහන්න ඒක මුලින් ඉඳලා කියන්නකෝ. මාතෘකාව මොකද්ද? අයියෝ දරුවෝ ඕකනේ කියන්නේ හොඳට අහගන්න මේක කට්ටුනොත් එහෙම මොකද වෙලා තියෙන්නේ ආයෙ රෙකෝඩින් එකේ ඔයාලා අහන්න ඉඩ තියාගන්න. දැන් මේකේ ඉන්න දරුවෝ 40 ගණන් කියන ඒගොල්ලන්ටත් මේ එකම අහන්න එපා වෙනවා. ඒ නිසා කට්ටුනොත් ලියන්න බැරුව ඉඩ තියන්න. ඉඩ තියලා රෙකෝඩින් එක දාන්න. ඒකින් අඩුපාඩු හරි ගස්ස ගන්න. ඒක තමයි ලේසි වෙන්නේ. දැන් අහන්න හටේ දැන් මේ 40 ගණන් අහුවොත් එහෙම මොකද වෙලා තියෙන්නේ පන්ති කරගන්න බැරි ප්‍රශ්නයක් වෙනවා. හොඳට ඉස්සෙල්ලා අහන්න සිග්නල් බ්ලොක් එකක් හරි බොක්ස් එකක් ඊට පස්සේ කරන්න තියෙන හොඳ වැඩේ තමයි මේ රෙකෝඩින් එකකින් බලන්න.
ආණ්ඩු සර් මේ වගේ වෙන ශාක වර්ධක මාතෘකාව විතරක් කියන්නකෝ සර්. ඊටකො ශාක වර්ධක ද්‍රව්‍ය 4 ඒකකය. ශාක වර්ධක ද්‍රව්‍ය 4 ඒකකය. ආයි මුලින්ම කියන්නම් ශාකවල වර්ධනයේට වාතය ජලය ආලෝකය හා khනිජ ලවණ අත්‍යවශ්‍ය වේ. නෝට් එක ලියන්න ගන්නවා රෙකෝඩින් එක බලලා ආයෙ හරි ගස්සන අඩුපාඩු ටික. රෙකෝඩින් දාන්න ගෲප් එකට. වාතය ජලය ආලෝකය හා khනිජ ලවණ අත්‍යවශ්‍ය වේ. මීට අමතරව ශාක තුල නිපද වෙන ඇතැම් රසායනික ද්‍රව්‍යද ශාක වර්ධනය කෙරෙහි බලපෑමක් ඇති කරයි. ඒකටමයි මේ අණුව ශාක වර්ධනය සඳහා වර්ධක ද්‍රව්‍යද බාහිරින් ලබා දීමක් සිදු කරයි. මොකද පැහැදිලි නැහැ කියන එක. ඔව්. සර් වර්ධක ද්‍රව්‍යද කියන එකට පස්සේ මොකද්ද කිව්වේ? වර්ධක ද්‍රව්‍යද බාහිරින් ලබා දීමක් සිදු කරයි. වර්ධක ද්‍රව්‍යද බාහිරින් ලබා දීමක් සිදු කරයි. හරි ඊළඟ කරු ලකුණ ශාකවල වර්ධනය ඊළඟ කරුව ශාකවල වර්ධනය සුවිශේෂී වේ. आगे माइक्रोफोन लगेगा आरती सर माइक्रोफोन करंड आरती सट शापर वर्धनीय सुविशेषीय एनम
කාගෙද මයික් එක උන කාටද ප්‍රශ්න තියෙන්නේ මැසේජ් දාන්නේ කාටද කාගේ මයික් එක උන කවුන්ට් කොකද මැසේජ් දානවා කාගෙද මයික් ඔන්ලා තියෙන්නේ කියලා තමන්ගේ වැඩේ තමන් කරගත්තානේ ඉතින් මිනිස්සු වෙලාදී අනුන්ගේ ඕපදූපමයි හොයන්නේ තමන්ගේ පාඩුව වැඩ කරගත්තා නම් කාටවත් කරදරයක් නැහැ හරි ආයි කියන වාක්‍යය මේ chat එකේ නිකන් ඊළඟ chat එකක් මම ඕෆ් කරලා දාලා කරන්නේ වැඩේ කරන්නේ පන්තිය බාධායි නම් මේ බාධක සියල්ලම අයින් කරනවා මම මේ කවදාවත් දේශපාලන ගැන එක එක්කිනා ගැන එක ගුරු ගැන එක පුද්ගලයෝ ගැන එක එක්කෙනෙක් කියවට කිය විශේෂයට අදාළ කරන දෙයක් විතරයි කතා කරේ මම ඒක නැත්තම් ළමයිගේ මොහරි ප්‍රශ්නයක් එනවා ආයි මේ පිට දේවල් මේක දාන්න එපා chat එකේ කාගෙද මයික් ඔන්ලා දෙන්නේ මොකටද ආයෙත් මම මෙහි හදා ගන්නවා මයික් ඕෆ් වෙච්ච ඒවා නේද කිසිම කෙනෙක් ආයෙ නැහැ මේ එක එක්කෙනාගේ දේවල් හොයන්න යන්න එපා මේක ඇතුලේ යන්නේ මේකේ මේ හදලත් මානවද මොයි කෑගෙවල ඉඳත් ඒකෝස මට මතකයි නැත්නම් ශ්‍රේණියක එළ පන්ති වල කවුරු කෑගේ හොටක් කරලා ඉන්නවා ඒක ඔටෝමැටිකලි එළමයට එළම තාත්තා කතා කරලා ඉවරලා සමාවරද මම කො මට ප්‍රසිද්ධ රෙකෝඩින් එකක් ගියම ඒ ගෲප් එකේ දාන්නත් කියලා නැත්නම් මේ මම පස්සාරපත් කරනවා කියලා ඊට පස්සේ තාත්තා රෙකෝඩ් එක මේ සමාවෙන්න අපේ ළමයා මේ කෑගේ කියලා දාලා පස්න ළමයා පන්තිර ගත්තා මොකද තියනවා නම් හරියට කරනකොට මිනිහක් ඇතුව මේ වැඩේ කරන් යන්න ඕනේ නිකන් පොඩුවට ආවට කියන ඔන්ලයින් කරලා වැඩන්නේ අපිත් මේකට මහන්සි වෙලා අපිත් කන්න ඕගලට මොකටද උගන්නන්නේ හරිද ඒ නිසා පිළිවෙලකට වැඩේ තියෙන්න ඕනේ හරියම් දුන්නේ ශාක්වල වර්ධනය සුවිශේෂී එනම් ශාක්වල වර්ධනය අපගේ අවශ්‍යතාවය අනුව ශාක්වල වර්ධනය සුවිශේෂීය එනම් ශාක්වල වර්ධනය එක වාක්‍ය ශාක්වල වර්ධනය අහන්න ශාක්වල වර්ධනය අපගේ අවස්ථාවයන් අනුව සිදු කරගත හැකිය. ශාක්වල වර්ධනය අපගේ අවස්ථාවයන් අනුව සිදු කරගත හැකිය. හරි ඒ කියන පොතේ ගහක් හැදුනට පස්සේ මේ ගහ අපිට ඕන විදිහට අපි හදා ගන්න උත්සාහ කරනවා. හරිද? දැන් උදාහරණයක් විදිහට අම්මලා ඔය ගහලා බැලලා හදන්නේ. අන්නලා ගහනවා. හරිද? වයින්නවා. අපිත් වයින්ද මම දැන් මම බැන්නේ අනුගේව හොයන්න යනවා කියන්නේ. ඒ වගේ එක එක්කෙනා බැලලා මොකද තමන්ට ඕන විදියට මේක සකස් කරගන්නවා. දැන් මේ වෙලාව ඔයා අයිති මට. ඔයාගේ අම්මට තාත්තට නෙමෙයි මේ වෙලාව ඔයා අයිති මට. ඒ නිසා මම ඔයාව මට ඕන විදිහට මෙතන හදාගන්නවා මේ දුරස්තෝ ඉඳලා. හදාගෙන ඉන්න මේ කරන්නේ. ඊට පස්සේ දැන් මේක 9 දිනුනට පස්සේ මොකද අන්න දැන් ඔයා අයිති වාගේ අම්මට තාත්තට. ගිය මොකදලා තියෙන්නේ අර අපිට ඕන පාලනයක් අපිව ගන්නවා. නැත්තම් මේකත් අර ජවුසම් බලවත් වුණාට මොකද වෙන්නේ? අපිත් කියද මම ඊපෙරේද බලුවා මේ ඔන්ලයින් ක්ලාස් එක අර YouTube එකේ සර් කෙනෙක් ඇඳගෙන මේ වගේ එන පටියක් තියෙන ටී-ෂර්ට් එකක් දාලා ඉවරලා මෙහෙද මෙහා ස්ටිකරයක් ගහලා ඉවරලා අන්න මේ පන්ති හරිද ඉතින් ඒක එයාගේ පන්තිය මේක මගේ පන්තිය ඒ නිසා හැම දෙයකම මම කරගෙන ඕන විදිහට සකස් කරගන්නවා දැන් ඒ ගුරුවරයාට ඉන්නේ ඒ වගේ ළමයි කොටාසියක් මට ඉන්නේ ඉගෙන ගන්න වැදගත් වැඩ කරන ළමයියක් මේ ඉන්නවල ඒකයි මම කිව්වේ මේක ඇතුලේ පිස්සු බෑ වෙන වැඩ බෑ ගාන්න බැලන්ස් එක වැඩ යනවා හරි එතකොට එහෙනම් මම මේක තමයි කියේ ශාකය අපිට ඕන විදිහට මොනවා කරගැනීමක් කරනවද සකස් කර ගැනීමක් කරන්න ඕන ගහ අපිට ඕන විදිහට ගහ හදාගන්න ආයෙ වෙන කාටවත් ඕන විදිහට නෙමෙයි අපිට ඕන විදිහට ඒ සහ මොකද වෙන්නේ අපි ඒකට හෝපෝන වර්ග දානවා මට ඕන විදිහට ගහ ලොක් කරගන්නවා මට ඕන කාලයක් ගහේ පැල හට ගන්නවා දැන් මම අරගත්ත නිලුම් වගේ නිලුම් ගහ හදාගත්තා මට අක්ක නිලුම් ගහ හදා ගන්නවා ඒ නිසා මම පොර දා නිලුම් ගහ හදාගත්තා මට දැන් දවස් පැලේ ඉඳලා මම හිතන්නේ දැන් සතියක් දෙකක් විතර දෙයක් විතර පොඩි මොන්නම් දැන් මොකද හොඳට මාළනවා දවස් ගාන මන් ඒ හේතුව අන්නර දාපු පොර නිසා ඒ කියන්නේ එහෙනම් මේ හෝමෝන වර්ග දාන්නේ හැදිච්ච ගහ අපිට ඕන විදිහට සකස් කරගන්නයි මේ හදන්නේ රතු පාට පෑනෙන් නිට්ටු ලයිනෙන් අංක 1 ලියන පොලේ අංක 1 ශාකයක් ජනේලයේ අසල තැබුව විට ශාකයක් ජනේලයේ අසල තැබුව විට ශාකයක් ජනේලයේ අසල තැබුව විට එහි අග්‍රස්තය ජනේලයෙන් ඉවතට වර්ධනය වේ. එහි අග්‍රස්තය ජනේලයෙන් ඉවතට වර්ධනය වේ.
සර් මොකක්ද ජනේලයෙන් ඉවතට වර්ධනය වේ. හරි අංක 2 රතු පාට පෑනේ. රතු පාට පෑම ලියන්න. වාක්‍ය 3යි තියෙන තුනම රතු පාට පෑන් ලියමු. අංක 2 මල් පෝච්චියක් පෙරළුව විට මල් පෝච්චියක් පෙරළුව විට මල් පෝච්චියක් පෙරළුව විට එහි අග්‍රස්තය පැත්තකට නොව ඍජුව ඉහළට වර්ධනය වීම පුතේ වාක්‍ය එක පැහැදිලි නැහැ. ඒ අග්‍රස්තය පැත්තකට නොව ඍජුව ඉහළට වර්ධනය වේ. තුන්වෙනි එක ශාකයක රතු පාට පෑනේ ශාකයක අග්‍රස්තය කපා ඉවත් කළ විට එහි අග්‍රස්තය වර්ධනය වීමක් සිදු නොවන අතර පාර්ශවික වර්ධනය වේ. මොකක්ද සර් පාර්ශවිකව වර්ධනය වේ. පැත්තෙන් පාර්ශවිකව වර්ධනය වේ. හරි මාතෘකාවක් ලියලා අපි ඊළඟ කොටස සාකච්ඡා කරන්න යන හිමින් හදිසියක් නැහැ. ලියන්න මාතෘකාවක් නිල් පාට පෑනේ පොත මැද්දේ කියන්නේ කඩදාසි වලින් මැද්දේ ලියලා රතු පාට පෑනේ ඉරි දෙයක් කිම ගහගන්න. ශාක අග්‍රස්තය කපා ඉවත් කරන විට එහි උසෙහි වැඩවීම ශාක අග්‍රස්තය කපා ඉවත් කරන විට ඉවත් කළ විට එහි උසෙහි වැඩවීමක් සිදු නොවීම හරි චුට්ටක් බලන්න දෙන්න. එහි උසෙහි වැඩිවීමක් සිදු නොවීම ඒක තමයි මාතෘකාව දුන්නේ. හරි පොඩ්ඩක් බලන්න මේ ගොඩක් වෙලාවට ඔයාලා දැකලා ඇති තාත්තලා එහෙම නැත්නම් ඔයාලා ගෙදර ලොකුවට ඉඩක් තියෙන මොකද බාන්ද්‍රාවට ප්‍රදේශවල මම දන්න විදිහට අපේ වගේ දීප 12මාර 25 වගේ නෙමෙයි ගොඩක් ප්‍රදේශවල මොකද මේ ඔයාලා පැදෙන කට්ටියට මේ ඉඩම ලොකුයි.
ඒ කියන්නේ ගේ හැදුවත් තව ගොඩක් ප්‍රදේශ ඉත තියෙනවා. මම හැමෝගරට මේ කියන්නේ සමහර බෞද්ධයන් කෙනෙක් කියන්නේ. මම දන්නා තරමට. එතකොට ඒ නිසා ඉඩම ලොකුවට තියෙන කට්ටිය ගොඩාක් උත්සාහ කරනවා වත්තේ මොනවද හිටවන්න. දැන් මගේ මේ ගේ හදලා තියෙන 12 මාර්ග එහා පැත්තේ ඉඳන් කැල ගත්තා. ඒකේ මේ නිකන් ඉන්න හින්දා කරපු වෙලේ කිසෙල් පැල වගේක් හිටෙවුවා. හරිද? මේක විකුණන්න හැම නෙවෙයි මේ අපේ කැමරට මුද අර තෙල් පෝරම් ගහන නෑනේ කියලා හොඳට හදා ගන්න නිසා. මේකේදී අර වතු සුද්ධ කරන කෙනා කිව්වා සර් කෙහෙල් පැලේ අරගෙන අපි භාගයක් කපල වල තමයි හිටවන්නේ කියලා කිව්වා. දැන් මට ප්‍රශ්නයක් ආවා. ඇයි සර් ඇයි මේ බිම ඉඳන් සාමාන්‍ය මගේ මේ විසාක්කෝ තියෙන දිහාට මේ කෙහෙලට පොඩ්ඩක් පල්ලෙහාට තමයි කෙහෙල් පැලේ අරගෙන ආවා. කෙහෙල් පැල හතරක් ඉනවා. හරිද? මෙයා ටක්ගල් මැද්දෙන් කැපුවා. කපලා තමයි කෙහෙල් පැලේ හිටෙව්වේ. දැන් මට දැන් ප්‍රශ්නේ අපරාධෙක පොලයක්වත් නැහැ. පොල ඔක්කොම ටික කපලා අයින් කරලා දැන් හිටෙව්වේ. ඒකට හේතුව තමයි කෙහෙල් පැලේ මුල් අද්දවා ගන්න. පස්තවයි මේකට තේරුනේ මුල් අද්දවා ගන්න තමයි මොකද වෙන්නේ අර පත්‍ර ශාකපත් විපත් මොකද එයා ටට්ටක් ගාලා මොකද වෙන්නේ වතුර ටික ඇද ගන්නවා. එතකොට කෙහෙල් හඳේ තියෙන වතුර ටික දැන් ඊට එක්කින එක්චෙදරනවා තිබුණේ මට ඔක පැහැදිලි කරලා දෙන්න. ඒගොල්ලෝ කුලිට වැඩ කරන කට්ටියනේ. ඒ මට තේරුනේ කොහොමද අර පත්‍ර ටික දික්කොත් මුල් අද්දවා ගන්න ඉස්සෙල්ලා ගහ කේර ගහ මැරෙන්න පුළුවන්. ඒ පත්‍ර වලින් ජලය වාෂ්ප වෙනවා. වාෂ්පයෙන් මුලේ තියෙන ජලය නෙමෙයි වාෂ්ප වෙන්නේ. කොහෙද ජලය දෙන? අර ශාක හදේ තියෙන ජලය තමයි වාෂ්ප වෙන්නේ. ඒ නිසා ශාක පත්‍ර ටික අයින් කරලා ඉවරලා ඊට පස්සේ යා මොකද හිටෙරුවා. අප්පුච්චි පැල තුනක් මලා. නැත්නම් පැල තුනක් දැන් කෙලින් මැදට වැටුණා. එකක් කොන්න හැදිලා තියෙනවා. මං ඉතින් ඉතහදාගත කමන්නේ. කෙහෙල් පැල හතරේ එක කෙහෙල් පැලයක් හරි හටගත්තානේ කියලා. ඒ කියන්නේ අර අග්නිය සම්පූර්ණයෙන්ම කොහොම පල්ලෙහාට කඩවැටෙනවා. මැරිලම ගියා. ඊට පස්සේ මේ වැස්සත් එක්ක මෙන්න බලනකොට අර මැරිච්ච පැල තුනින්ම පැත්තෙන් මොටේ යුවවිලා මෙන්න කෙහෙල් පැල තුන ආයෙ හටගත්තා. තේරෙනවද? එතකොට මම මේ කියන්න උත්සාහ කරේ ඔයාලට. හරිද? ශාකයක මේ උඩ කොටස කපලා අයින් කරාට පස්සේ අන්න ශාකයේ උත්සේදනය සීමා සහිත වෙනවා. එතකොට මොකද වෙන්නේ? ගහේ තියෙන ජලය යන්නේ නැහැ. හොඳට මුල් අද්දවා ගන්නයි ඕන කරලා දෙන්නේ. ඒ කියන්නේ ගහ හිටවක හොඳට ටට්ටක් ගාලා පොළොවට මුල් ටික අද්දවා ගන්න. එතකොට අර ශාක පත්‍ර තිබ්බොත් මොකද වෙන්නේ? මහා පරිමාණයෙන් ජලය වාෂ්ප වෙවි උත්සේදනය යනවා. මම කියන්නේ ගේන හැම ගහම ඔය ඉන්න කපලා ඉදවන්න කියලා. සමහරවිට තාත්තලා බට්ටම පැලේ. ඔයා මොකද කියන්නේ කියනවා? තාත්තේ අපේ දරුවෝ ගහේ උඩ කොටස කපලා දා හිටවන්න කියනවා. බට් ගහක අපොච්චෝ විනාශයි. තේරුණාද? ඒක වෙනම පැත්තක්. කෙසෙල් වල වෙනම පැත්තක්. හරිද? හරි ඔය ප්‍රැක්ටිකල් එක කරන් ඉස්සෙල්ලා ඔයාගේ අච්චු පොතේ ඔකේ තියෙනවා මේ රූපයක්. මම ඒක ස්ක්‍රීන් ෂෙයාර් එක විදියට වාට සපයන්නම් චුට්ටක් බලන්න මේක. සර් ඒක ඇඳ ගන්නද? චුට්ටක් ඉන්න. ඔබම කියන්නම්. ඔබ ප්‍රැක්ටිකල් තව කරලා ඉවර නැහැ. මම ඒ කොටස වාට කියන්නම්. දුන්නවාර මාතෘකාව අක්ලස් දෙක පහ ඉවත් වෙන්නේ එහි උසෙහි වැඩිවීමක් සිදු නොවීම. හරි මෙන්න බලා ගන්න. ඔයාගේ අච්චුපතේ මම මේ රූපේ ගත්තේ. තාම අඳින්න පුත් කරන්න යන්න එපා. ඔන්න ඔයාලට වෙන ස්ක්‍රීන් ෂෙයාර් එක. මේක ඔයාගේ අච්චුපතේ පිටු අංකය පිටු අංක 83. හරිද? 83 ක්‍රියාකාරකම 1. බලන්න මේක මොකදලා තියෙන්නේ කියලා. අන්න මල් පෝච්චි දු පැලයක් තියෙනවා. ඒකේ අග්‍රස්තය මොකද කරන්නේ? කපලා අයින් කරලා තියෙනවා. හරිද? කපලා අයින් කරලා ඉවරලා ඊට පස්සේ මොකදලා තියෙන්නේ? ඒක හිටවල තියෙන අවස්ථාවක් තමයි පෙන්නලා තියෙන්නේ. මාතෘකාව තියෙන්නේ මොකද්ද? ශාකයේ අග්‍රස්තය කපා ඉවත් කර විට එහි උසෙහි වැඩිවීමක් සිදු නොවීම කියලා තියෙනවා. හරි. ඒ නිසා අපි ප්‍රැක්ටිකල් එක ලියන්නේ ඔය අතරතුරේදී අවශ්‍ය වුණොත් රූපය ඔබට තුලත් කරගමු. ලියන්න අවශ්‍ය ද්‍රව්‍ය. පොඩ්ඩක් ඉතින් වාක්‍ය 6ක් විතර දෙන්න ඔක ප්‍රැක්ටිකල් එකට. ටක්ගා ලියන්න අවශ්‍ය ද්‍රව්‍ය. ඉස්සර ඉරිකැලක් ගිහුවා. ලියන්න පෝච්චයක සිදුවන ලද සමාන ශාක දෙකක්. අවශ්‍ය ද්‍රව්‍ය කියලා ඉස්සර ඉරිකැලක් ගිහුවා. පෝච්චයක සිදුවන ලද සමාන ශාක දෙකක්. පෝච්චයක සිදුවන ලද සමාන ශාක දෙකක්. සිදුවන ලද සමාන ශාක දෙකක්. පෝච්චයක සිදුවන ලද සමාන ශාක දෙකක්.
සර් අවශ්‍ය අපි කියලා ලියන්න ඔව් ඊට පස්සේ ලියන්න ක්‍රමය ලියන්න එක් ශාකයක අග්‍රස්තය කපා එක් ශාකයක ක්‍රමය කියන්නේ අග්‍රස්තය කපා සමාන පරිසර තත්ත්ව ලබා දෙමින් තත්ත්ව ලබා දෙමින් දිනපතා ශාකවල වර්ධනය අධ්‍යයනය කළ විට ශාකවල වර්ධනය අධ්‍යයනය කළ විට අග්‍රස්තය කැපූ ශාකයේ අග්‍රස්ත වර්ධනයක් සිදු නොවන අතර අනෙක් ශාකයේ අග්‍රස්තය වර්ධනය වේ. හරි ඔයාට ටක් දාලා මෙන්න මේ ස්ක්‍රීන් ෂෙයාර් එකේ තියෙන ඉස්සරහම පෙන්නපු මෙන්න මේ රූපේ ටක් ගාලා ඔතනින් හඳ ගන්න. සර් 7.1ද ඔව් මෙන්න මම ලොක් කරලා තියෙන මෙන්න මේ රූපේ. සර් ස්ක්‍රීන් එක ලොකු වැඩි පේන්නේ ලොකු වැඩිද? දැන් සයිස් එකද බලන්න. හරි සර් අතේ දෙක රූපේ කියලා ඕනේ ඔය මල් පොච් දෙක ගන්න එකක් ඉස්ස කපුව එක අනික අග්‍රස්තය තියෙන එක. ඔය එක එකන ඊතල එහෙම දාන්න මේ කවුරුවත්. දාපේ අංකත් එක වැටෙනවා මේකේ. කවුරුත් ස්ක්‍රීන් එක ටච් කරන්න එපා. ඊළඟ අංකෙත් එක වැටෙනවා ටච් කරලා මම අයින් කරලා දානවා ඊට පස්සේ. අරක වැඩ කරන ළමයිම ඉන්නේ. මේ එකිනෙක තියෙන හොඳ නම් බහුතරයක් ළමයි හොඳයි. ටක් කරලා දෙලෙම ගන්න.
ඔබට දැන් අපෝට දෙනවා ඉස්සෙල්ලා ඊතර එක එක මේ ස්ක්‍රීන් ටච් කරනවා. ස්ක්‍රීන් එක අල්ලන්න එපා. අල්ලලා ඊතර එහෙම දාන්න එපා. මුකුත් කරන්න නිශ්ශබ්ද බලන්න ඕරියයි. ස්ක්‍රීන් ෂෙයා එක වෙන්නේ මොකද ඔයාලට ඔය විතර මොන දෙයක් කරන්න පුළුවන් වෙන්නේ. මේ වැටෙනවා නමත් කවුද ස්ක්‍රීන් ටච් කරේ කියලා. මේ ඊයේ පෙරේදා දිගටම දෙමාපියන් කතා කරලා සර් ඔන්ලයින් පේපර් එක කියන්නේ නැද්ද හට හදාලා බලලා මේ කණේ එක්කම කියලා පහු දවස් ටිකේ නිදාගත්තා මේ අද තමයි චෙක් කරලා මේ නිකල්ලා කරේ හවස් වෙනකොට මුකුත් හරි අමාරුයි හෙටන් දිනවල මම ආයෙ දාන්න මේ ඔන්ලයින් එදා කරා වගේ පේපර් එකක් කෙරි ප්‍රශ්න 20ක් 30ක් දාලා ඉවරලා දාන්න ඒක සතියක් ගන්න දාන්න වැඩි නිකන් නැගලා ගිහිල්ලා ඔය කට්ටියද අම්මලා දෙක තුනක් කිය සර් ළමයි හරි උපනාව එක්ක කරලා ඒ සර් මේ දැන් මම කොහොම අසනීප වෙලා ඉන්නේ හදන්න බැරි වුණා ආසර් ළමයි හරි දාන්න උත්තර දෙමාපිය කවුරුත් දව කරන්න එපා දරුවන්ට. දරුවන්ට තනියෙන් කරන්න දෙන්න. ඒතකොට මේ මයි ගාම ටක් ගාලා යන මට්ටම බලා ගන්න පුළුවන්. කොහොමද බ්‍රහස්පතින්ද ඉතින් උකට මට ලබා දෙන්න පුළුවන් මේ පේපර් එකත් ආයෙත්. හිට හැදුවොත් බ්‍රහස්පතින් දාන්න පුළුවන්. ඒක බලාගත් තමන්ටම තමන්ගේ දක්ෂතාව කොහොමද කියලා. අපර තුන්දෙනෙක් කතා කරා. සර් මේ රෝඩෙන් පේපර් එක නැති සර්. හරිද ඉවරක් දන්නේ නැහැ නේ ඉවරයි සර්. යොහන් ඉවරද ඔව් සර් ඉවරයි. ඌණන් ඇතුවත් බෑ නැතුවත් බෑ නැතුවමත් පාළුයි ඉතිහාමත් මල ඇනේ නේද යොහන් නැද්ද ගිහිල්ලාද යොහන් නැද්ද ඉන්නවා සර්. ඉන්නවා හරි යම් ඊට පස්සේ ලියන්න ලකුණක් දාලා මෙහිදී පොඩ්ඩයි ප්‍රශ්නයක් තියෙනවා ඇයි මේ අග්‍රස්තය ඔන්න දැන් ඔක්සිජන් ගැන මේ පැහැදිලි කරන්න හදන්නේ ඇයි මේ අග්‍රස්තය කැපුවට පස්සේ අක්කිසි දිගින් වැඩි වුනේ නැත්තේ අන්න අහගන්න සෑම ශාකයකම අග්‍රස්තය වර්ධනය කරන හෝමෝනයක් තියෙනවා හරිද අග්‍රස්තය මම දැන් මේකෙන් පස්සේ ඊළඟ ස්ටෙප් එක ඕකට තමයි එන්නේ අග්‍රස්තය කපු ගම මොකද වෙන්නේ මේ හෝමෝන එක සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා ඒ නිසා අග්‍රස්තය එතනින් එහා වර්ධනය වෙන්නේ නැහැ. ඕක තමයි ගොඩක් වෙලාවට අපි ඔය කරන්නේ මේ අබගස්වල ගහ උඩ යන උස යන එක වළක්වන්න මොකද අතුපාහිනවා කියලා කියන්නේ ඕක තමයි. එතකොට අග්‍රස්තය දික් වෙන්නේ වටින් වටින් මොකද පත් හට ගන්නවා. අතු හටගෙන ගහ බෝල ගෙඩිය වගේ එනවා. ගහ උස යන්නේ. ගහ උස යන එක වළක්වන්න තමයි අම්මන තාත්තලා ගොඩක් කරන්නේ. ගහ කප්පාදු කරනවා කියලා ගහේ උස අතු කපලා දානවා. දැන් රහුටන් මේ දැන් මේ කියන්නේ අබවාරණයක් ගෙතිගෙනවා. අඹ හැද වෙච්ච ගමන් ටංගාර තාත්තෝගේ අතු ටික කපනවා. හරිද? ඒතකොට අඹ ගහ උස යන්නේ අඹ ගහ බෝල වගේ මොකද වෙන්නේ? හැදෙනවා. ඒ අග්‍රස්තය වර්ධනය කරන හෝමෝනේ ගහේ නැහැ. දැන් අග්‍රස්තය කපු ගමන් මොකද හෝමෝනේ ඉවත් වෙනවා. ඒතකොට ගහ උඩ යන්නේ නැහැ. ලියමු රතු පාට පෑනේ වාක්‍යයක්. කියන්න අග්‍රස්තය කපා ඉවත් කිරීමෙන් අග්‍රස්තය කපා ඉවත් කිරීමෙන් යොහන් ලියාගත්තද ඔව් සර්. අග්‍රස්තය කපා ඉවත් කිරීමෙන් ඒ වර්ධක හෝමෝනය මේ සමග ඉවත්ව යාම නිසා අග්‍රස්තයේ වර්ධනය වීම සිදු නොවීම
හරි. ලියමු ඊළඟ මාතෘකාව. නිල් පාටමයෙන් රතු පාටමයෙන් ඉරියල් දැක්කහමු. ශාකයක අග්‍රස්තය සූර්යාලෝකයේ දෙසට වර්ධනය වන බව මාතෘකාව. ශාකයක අග්‍රස්තය සූර්යාලෝකයේ දෙසට වර්ධනය වන බව. කේක අග්‍රස්තය අග්‍රස්තය සූර්යාලෝකයේ දෙසට වර්ධනය බව. ඔව්. අහන්න මේකට හොඳම වැඩේ තමයි මොකද අහන්න කතාව. මේක මම ළමයින්ට ප්‍රායෝගිකව පන්තියේ ඔය ඉස්සර අවුරුදු නම් කරත් එක්ක මේකේ කරන්න පුළුවන් හොඳම වැඩේ මොකක්ද දන්නවද? සපත්තු පෙට්ටියක් ගන්න ඕනේ. සපත්තු පෙට්ටිය කියන්නේ ඔය දැන් නම් කියන්නේ සපත්තු පෙට්ටියක් ගත්ත කාලේ තුල මතක නැහැ කියයි. හරිද? ඔය DSI හරි වාට හරි මොකක්ද සපත්තු පෙට්ටිය දෙන්නේ මෙන්න මෙච්ච විතර දිගයි. මෙන්න මෙච්ච විතර පළල. පෑනත් ඒ කරදරයක් නෙවෙයි. මෙච්ච විතර පළල. මෙච්ච විතර දිග පෙට්ටි තියෙන්නේ. මට මෙතන නෑ ඔය පෙට්ටියක් පෙන්නන්න. හරිද? අන්නේ සපත්තු පෙට්ටියක් තමයි මේකට හොඳටම ගැලපෙන දේ. හරිද? ඒ සපත්තු පෙට්ටිය ඔළුවේ තියාගෙන අපි එහෙනම් මෙතන ඉහා කොටස් ටික කරගෙන යන්න. ලියන්න අවශ්‍ය ද්‍රව්‍ය. අර වගේම අවශ්‍ය ද්‍රව්‍ය කියලා ලියන්න. ලියන ඉස්තර කියලා ගහලා ලියන්න. පෝච්චියක සිදුවනලද සමාන ශාක දෙකක්. පෝච්චියක සිදුවන ලද මේක යෝගට් කෝප් එක උනත් ඇති ඈ. පොඩි සපත්තු පෙට්ටිය උසට සෙට් වෙනවා. යෝගට් කෝප් එක හොඳයි. පෝච්චියක සිදුවන සමාන ශාක දෙකක්. පෝච්චියක සිදුවන ලද සමාන ශාක දෙකක්. ඒක තමයි කළු කඩදාසි ආවරණය කර පෙට්ටියක්. ඒ ක්‍රමේද ඇහුන්නේ පුතේ? ඒ ක්‍රමේද නෑ කොල්ල අවශ්‍ය ද්‍රව්‍ය එක අවශ්‍ය ද්‍රව්‍ය. කළු කඩදාසි ආවරණය කර පෙට්ටියක් අවශ්‍ය ද්‍රව්‍ය. දැන් දෙකක් දුන්නා. හරි ලියන්න ඊට පස්සේ පුතේ ක්‍රමය එක් ශාකයක අග්‍රස්තය කපා ඉවත් කර අග්‍රස්තය කපා ඉවත් කර පහත ආකාරයට අග්‍රස්තය කපා ඉවත් කර පහත ආකාරයට එක් දිශාවකින් පමණක් ආලෝකය ලැබෙන සේත් අනෙක් දිශාවෙන් ආලෝකය නොලැබෙන සේත් එක් දිශාවකින් ආලෝකය ලැබෙන සේත්
දිශාවකින් ආලෝකය ලැබෙන සේත් අනෙක් දිශාවෙන් ආලෝකය නොලැබෙන සේත් අනෙක් දිශාවෙන් ආලෝකය නොලැබෙන සේත් කළු පටියකින් ආවරණය කරන්න කළු පටියකින් ආවරණය කරන්න කළු පටියකින් ආවරණය කරන්න හරි බලන්න මේ ස්ක්‍රීන් ෂෙයාර් එකේ දීලා තියෙන රූපය මෙන්න බලන්න කළු පාට කඩදාසි පෙට්ටිය හරිද තා චුට්ටක් ලොක් කරොත් එම කරදරද දන්නේ බලන්න මේ ලොකු වැඩි දිග බලන්න ටක් ගන්න සමහරට ඇහැට අමාරුද දන්නේ ඕ යෝහන් ලොකුද කොහමද නෑ සර් නෑ නේ ගාඩ තියෙනවා සර්. හරි හරි මේක අර මම කිව්වේ සපත්තු පෙට්ටිය හරිද මේකේ අග්‍රස්තේ කපලා තියෙන්නේ මේකේ කවුරුවක් තියෙනවා ඔයා මෙහෙම කරන්න මේ විදිහටම රූපය අඳ ගන්න ඔයගේ අච්චුකලේ තියෙනවා මේ පිළිවෙල 84 තියෙන මේ රූපය කළු කඩදාසිය ආවරණය කර පෙට්ටිය නාටක කර ඔයා පාට කරන්න යන්න එපා මෙහෙම ඇඳ ගන්න ඕනික එදස අපි අඳගන්න පෙට්ටිය ඇතුළේ නිකන් පැල්ල දෙකක්ද? මට ඕනේ නැහැ කොල්ලා සර් එතකොට අපි අඳින්න ඕනේ පෙට්ටියක් ඇඳලා ඒක ඇතුලේ පැල දෙකන්නේ. අන්න හරි මේ ලා නිල් පාට මේ පෙට්ටියේ දාල් ටික තියෙනවා පේන්නේ නැහැ කොල්ලා මේ ස්ක්‍රීන් වට වෙනවද දැන් සමාන ගතියද අච්චුකදේ වෙනවද දන්නෙත් නැහැ ටක්කන දාන්න මට ඇහෙන්නේ නැහැ නිල් පාට ඉරි ටික අපිත් නිල් පාටින් ඇඳගන්නද? මොකද්ද නිල් පාට ඉරි ටික අපිත් නිල් පාටින් ඇඳගන්නද? නිල් පාටේ පාට කන්න යන්න එපා පැන්සලෙන් ඇද ගන්න පුත් කන්නවා පැන්සලෙන් ඇද ගන්න
ඉවරයි සර්. ඉන්න හරි. ඉවරයි සර්. ඉන්න. හරි ඊට පස්සේ ලියන තර ලකුණක් දාලා වෙලා මෙහිදී අග්‍රස්තයේ කැපූ ශාපේ සතු පාටින්ද ලියන්නේ. නිල් පාට පැනේ මෙහිදී අග්‍රස්තයේ කැපූ ශාකේ වර්ධනය වීමක් සිදු නොවන අතර අග්‍රස්තයේ කපුව එකේ වර්ධනයක් නැහැ. සර් ඒකයි සිදු නොවන අතර අග්‍රස්තයේ නොකපූ ශාකයේ සර් ඒ වාක්‍ය අපෝ කියන්න පුළුවන්ද? මෙහිදී අග්‍රස්තයේ කැපූ ශාකයේ වර්ධනය වීමක් සිදු නොවන අතර සර් මොකද්ද නොකැපූ ශාක? වර්ධනය වීමක් සිදු නොවන අතර अनेक शाखे අග්‍රස්තය හිරුවෙලිය ලැබෙන දිශාවකට ආගෙන මයික් එක කොන් කරලා ඔෆ් කරගන්න 429 මයික් ඔෆ් කරගන්න 429 මයික් ඔෆ් කරගන්න හිරුවේ ලැබෙන දිශාවට වර්ධනය වීමක් හඳුනා ගත හැකිය. හරි. ඔන්න දැන් අර කියපු හෝමෝන සෙට් එක ඔන්න හම්බ වෙනවා. ඊටමතාව දැන් ඔයාලට ප්‍රශ්න කීපයක් තියෙනවා. ඇයි මේ පළවෙනි ප්‍රැක්ටිකල් එකේ අග්‍රස්තය කැපුවා ගහ ඉතින් එහාට වර්ධනය වෙන්නේ නැහැ. අනිත් එක තමයි ඊළඟ එකේ කළු පාට පෙට්ටියක දාලා සිදුරකුත් කියන රූපයෙන් දා අග්‍රස්තය කපලා අයින් කරා. අරකේ එක පැත්තකට කළු පාට කඩදාසි සිදුවා අග්‍රස්තේ. අනිත් කපපු කියන්නේ අනිත් එකේ. මෙන්න යකෝ මොකද වෙන්නේ? අර කපපු මේ සිරෝ ටේප් එක ගහපු නැති පැත්ත මොකද වෙන්නේ? සූර්යාලෝකයේ පැත්තට ලැබෙන්නේ පැත්තට වර්ධනය වෙනවා. හරිද? දැන් මේ වල ප්‍රශ්නයක් තියෙනවා. මේ ප්‍රශ්නේ විසඳ ගන්න තමයි දැන් මේ යන්නේ. එහෙනම් මේ ප්‍රශ්න සියල්ලටම හේතුව තමයි ශාක වර්ධක හෝමෝන. ඒ කියන්නේ අග්‍රස්තය කැපුවා ඉතින් ගහ වර්ධනයක් නැහැ. අනිත් එක මොකද වෙන්නේ? සූර්යාලෝකයේ එන පැත්තට මොකද වෙන්නේ? අග්‍රස්තය වර්ධනය වීමක් හඳුනා ගන්න පුළුවන්. හරිද? හරි. යම් ඊට පස්සේ තරු ලකුණක් දාලා නිල් පාට පැහැදිලි. ඇතම් වර්ධක ද්‍රව්‍ය ශාක වර්ධක ද්‍රව්‍ය හේවත්
ශාකවර්ධක ද්‍රව්‍ය ඒවා වැඩිම උත්තේජනය කරන වැඩිම උත්තේජනය කරන ද්‍රව්‍ය මෙන්ම වැඩිම වර්ධනය අඩු කරන හෙවත් වැඩිම වර්ධනය අඩු කරන හෙවත් බෝඩ් එකේ ලියවා නිෂ්ඡේදනය මෙතන ලියන්න වැඩිම වර්ධනය අඩු කරන බෝඩ් එකේ ලියවා නිෂ්ඡේදනය කරනු ලබන ද්‍රව්‍යද ඇත නිෂේධනය කරනු ලබන ද්‍රව්‍යද ඇත එවැනි වර්ධනය උත්තේජනය කරනු ලබන ඒකටමද ලියන්නේ ඔව් ඒකටමයි වැඩිම උත්තේජනය කරනු ලබන නැත්නම් වර්ධනය උත්තේජනය කරනු ලබන ශාක ද්‍රව්‍ය කීපයක් හඳුනාගත හැකිය. රතු පාට පෑලියන් අංක 1 ඔක්සීන් රතු පාට පෑලිය පොත නැතේ අංක 2 ගිබෙරලි අංක 3 साइटो काइनिन මේ ස්කෑන් ෂෙයාර් එකක් මම දෙන්න මෙන්න මේකේ තියෙනවා හරියට මම ඔකේ බලලා යන්න පුළුවන් හයිනි මෙතන තියෙන්නේ හයිනි හරියට අපිට ලියා ගන්න ඔක්සීඩ් ගිබරලින් මේ බෝඩ් එක අපිට නම් තමයි ඔක දැම්මේ ඔක්සීඩ් ගිබරලින් සයිටෝකයිනින් අතේද හරි එතකොට එහෙනම් මෙන්න මේ පටන් ගන්න වීඩියෝ එකත් මම ඔයාලට දැම්මා
එතකොට වීඩියෝ එකෙන් කියන්නේ මොකද? ශාකයක් හැදුනට පස්සේ අපිට ඕන විදියට එයාව හදාගන්නයි මේ උත්සාහ කරන්නේ. අන්න ඒ සඳහා දායක වන හෝමෝන වර්ග තුන තමයි මේ දක්වලා තියෙන්නේ. හරිද? හැබැයි මේක ජාන ගැන වචනයක්වත් මේකට ගාව ගන්න එපා. ජාන කියන්නේ වෙනම පැතිකඩක්. හරිද? ජාන විකෘති සහ ජාන රස්සින් කියන වෙනම පැතිකඩක් තියෙන්නේ. ඒ ගැන ලොකුවට හිතන්න එපා. මේ ටික අරගෙන යන්න. හරිද? හරි. යම් මාතෘකාව ලියා ගන්න ඔක්සීන්. ඔයන්න අගයන් ඔක්සීන්. ඔක්සීන්. හරි. ඔය බෝඩ් එකේ ලිව්ව තුනට පස්සේ මොකද්ද කිව්වේ? මාතෘකාව ලියා ගන්න ඔක්සීන්. හරි. බලා ගන්න ඉස්සෙල්ලා මෙන්න මෙහෙම. ඔක්සීන් කියලා කියන්නේ මොකක්ද කියලා. හැබැයි මේකේ ක්‍රියාවලිය මම ඔයාලට දැන් පැහැදිලි කරලා ඉවරයි. මට වචන කියන විතරයි උමනාව තිබ්බේ. හරිද? ඔක්සීන් තියෙනවා ශාකයක කඳේ අග්‍රස්තේ තියෙනවා. මුලේ අග්‍රස්තේ තියෙනවා. ඒ කියන්නේ කඳ උසින් වැඩි වෙන්නත් මුල දිගින් වැඩි වෙන්නත් අත්‍යවශ්‍ය වන හෝමෝනේ තමයි මේ කියන කවුද එනම් ඔක්සීන් කියලා කියන්නේ. සර් 10 වෙනි පාඩම් වල තව තියෙනවා නේද මේ රසායනික ද්‍රව්‍ය ඉගෙන ගන්න. අන්න හරි. ඔය තියෙන පොත්පත් වල කියන දේ අපූර්වව දෙනවා. හරිද? එතකොට එහෙනම් මේ ඔක්සීන් තියෙන කොහෙද? ගහේ අග්ගිස්සේ මුලේ අග්ගිස්සේ තියෙනවා. එහෙනම් ගහේ අග්ගිස්ස කපු ගම ගහ ඉහළට වර්ධනය වෙන්නේ නැත්තේ කවුරු නැති හින්දාද? ඔක්සීන් නැති හින්දා. ඒ වගේම මුලේ අග්ගිස්ස ගැපුවට පස්සේ මුල දිග වැඩි වෙන්නේ නැහැ. ඇයි මොකක් නැති නිසාද? අන්න හෝමෝන් එක නැති හින්දා. තේරුණාද? එහෙනම් කඳේ අග්‍රස්තය මුලේ අග්‍රස්තය මේ දෙකම සඳහා අත්‍යවශ්‍ය වෙන්නේ කවුද? එහෙනම් ඔක්සීන් කියන හෝමෝනේ. තේරුණාද? එහෙනම් ගහක අග්ගිස්ස කපලා ඔක්සීන් ටික රිදිපාංකඩයක තියලා ගැට ගහවල මොකද වෙන්නේ? ගහ හැදෙන්න පුළුවන් බැරි දෙනවා. පුළුවන් වෙන්න පුළුවන් ගහේ අග්ගිස්සට ගියා නම්. හරිද? ශාක වර්ධනයට අවශ්‍ය කරන ද්‍රව්‍යයක් ඔක්සීන් නිසා. එහෙනම් ඔක්සීන් කියලා කියන්නේ ගහේ අග්‍රස්තය මුලේ අග්‍රස්තය වර්ධනය කරන ද්‍රව්‍යවලට තමයි කියන්නේ මොකද? ඔක්සීන් කියලා කියන්නේ. හරි. එහෙනම් ලියමු තරු ලකුණක් දාලා ඉවරලා. ශාක කඳේ අග්‍රස්තය සහ ශාක කඳේ අග්‍රස්තය සහ 456 මයික්‍රෝ කරගන්න. ශාක කඳේ අග්‍රස්තය සහ මුලේ නිපදවන වර්ධන ද්‍රව්‍යයක් මුලේ අග්‍රස්තයේ නිපදවන ඒක රතු පැනද කියන්නේ? නිල් පාට පෑනේ මුලේ අග්‍රස්තයේ නිපදවන ශාක කන්දේ අග්‍රස්තයේ සහ මුලේ අග්‍රස්තයේ නිපදවන මුලේ අග්‍රස්තයේ නිපදවන මොකක්ද මුලේ අග්‍රස්තයේ නිපදවන මුලේ අග්‍රස්තයේ නිපදවන හෝමෝනයක් ලෙස ඔක්සීන් සඳහන් කළ හැකිය. ඒක තමයි
ඔක්සීන් මගින් ශාක කඳේ සහ ශාක මුලේ සර් මොකක්ද ශාක කන්දේ හා ශාක මුලේ දික්වීම පාලනය කරයි. දික්වීම පාලනය කරයි. ශාක කඳේ සහ ශාක මුලේ දික්වීම දිග වැඩිවීම කියන එක දික්වීම පාලනය කරයි. මෙහිදී ශාක කඳේ අග්‍රස්තය අසමාන ලෙස දික්වීමක් හඳුනාගත හැක. හරි හැම එක්කෙනාම මේ ස්ක්‍රීන් ෂෙයාර් එකේ තියෙන රූපේ මෙන්න මේක රූපේ පොඩ්ඩක් ඇඳ ගන්න එපා පොඩ්ඩක් බලා ගන්න. ඔන්න බලන්න ඔක්සීඩ් වල සිද්ධි. ඔයාලට පේනවද දන්නේ නැහැ රූපේ අච්චු පොතට වැඩි හොඳට රූපේ ක්ලියර් තියෙනවා ඕකේ. හරිද මොකද PDF එකම ගත්තේ. බලන්න ඔක්කොම රෝස පාට ඩොට් වගේ තියෙනවා පේනවද බලන්න. පේනවා. ඔව් සර් රෝස පාට ඩොට් වගේ තියෙනවා බලන්න. පළවෙනි රූපේ ඩොට් එකේ තියෙන හරියටම මැද්දේ ඒ වගේම ඉස්සරහා කෙරෝලේ තියෙන. දැක්කද? මේ ශාකයක අග්‍රස්තේව තියෙන්නේ. එක්කෙනෙක්වත් කට අරින්න එපා වෙන කොහෙත් බලන්න එපා හරියට තිරිය දිහා බලා ගන්න වෙන කොහෙත් බලන්න එපා අච්චුවත හොයන්න එපා ගෙදර ටීවී දාලා රේඩියෝ දාලා ඇති එකක් කරන තවදාන යොමු කරන්න එපා මම කියන දෙයි තිරියේ තියෙන දෙයට විතර තවදාන යොමු කරන්න ඕකේ බලන්න උඩම තියෙනවා රෝස පාට ඩොට් වගේ ඔය රෝස පාට ඩොට් ටික පළවෙනි රූපයේ තියෙන කෙළවරේ සහ මැද්දට වෙන්න දෙවෙනි රූපයේ තියෙන බලන්න පැත්තකට වෙන්න තුන්වෙනි රූපේ ඒ පැත්තේ උඩ ඉඳන් පල්ලෙහාටම දාලා ගන්න දැක්කම දිග ඊතලෙකින් දාලා දිනවට පේනවා. පේනවද? හරි. බලාගන්න එතකොට එනම් පළවෙනි රූපේ යටින් තියෙන නෝට් එක පොඩ්ඩක් බලන්න. ආලෝකයේ ලැබෙන විට ඔක්සීන් පහළට විසරණය වේ. ඇඳ ගන්න ආලෝකයේ ලැබෙන විට ඔක්සීන් පහළට විසරණය වෙනවා. ඒ කියන්නේ ඔය දම් පාටින් ඊතල දෙකක් දාලා තියෙන පළවෙනි රූපේ දෙවෙනි රූපේ ඊතල තුනක් දාලා තියෙනවා. තුන්වෙනි රූපෙට ඊතල තුනක් දාලා තියෙනවා. ඔය ඊතල වලින් දක්වලා තියෙන්නේ සූර්යාලෝකයේ එන පැත්ත. තේනවද? එතකොට උඩින් ඊතල දෙකක් එනවා. ඒ තියෙන සූර්යාලෝකය. අරගෙන දෙවෙනි රූපේ පැත්තෙන් ඊතල තුනක් එනවා. ඔය සූර්යාලෝකය එන්නේ. බලන්න එතකොට ගහක් වර්ධනය වෙනකොට ඔක්සිජන් තියෙන කෙළවරේ හරියට ගහේ දෙපැත්තට සමබරව තියෙන්නේ. සූර්යාලෝකයේ එන පැත්තට ප්‍රතිවිරුද්ධව ඔක්සිජන් තැන්පත් වෙනවා. ඔයාලට හොඳට පේනවද? සූර්යාලෝකයේ ලැබෙන පැත්තට ප්‍රතිවිරුද්ධව තමයි මොකද වෙන්නේ? ඔක්සිජන් තැන්පත් වෙන්නේ. අන්න ඔක්සිජන් උතර මොකද වෙන්නේ? කළු මැද රූපේ බාන්න කළු පාට ඊතලෙන් පෙන්නා ඔක්සිජන් එහා පැත්තට යනවා පේනවා. ගියාට පස්සේ මොකද වෙන්නේ? අන්න ඒ පැත්ත මොකද වෙන්නේ? සෛල දිග වැඩි කිරීමක් කරනවා. සූර්යාලෝකයේ එන පැත්තට මේ අනිත් පැත්ත සෛල දිග වැඩි කරන්නේ. පේනවද රූපේ තුන්ගේ රූපේ දිහා බලන්න. අන්න ඒ හරිය ඔක්සිජන් ටට්ටක් ගාලා සෛල හදනවා. එතකොට අග්‍රස්තේ නැමෙන්නේ කාගේ පැත්තටද? සූර්යාලෝකයේ පැත්තට. හැබැයි ඔක්සිජන් ඉන්නේ ඊට ප්‍රතිවිරුද්ධව. දැන් උදාහරණයක් විදිහට මම ඔයාලට පොතම උදාහරණ කියන්නම්. ඔයා අම්මට හරි ආදරේ. හරිද? මට ඒක පෙන්වන්න බෑ. හරිද? මම මොකද කරන්නේ?
ඔයාව පැත්තට දාලා මම කේලම් කියන්නේ අම්මට. අම්මා වයින්නේ කාටද? ඔයාට. අන්න ඒ වගේ වැඩක් තමයි මෙතන මේ වෙන්නේ. ඒ කියන්නේ කොහොමද? මම ඉන්නේ සූර්යාලෝකයේ ලැබෙන පැත්තේ ප්‍රතිවිරුද්ධ පැත්තේ. ප්‍රතිවිරුද්ධ පැත්ත මොකද ගන්නෙ? අන්න ඒ පැත්තේ සෛල මහා පරිමාණයෙන් හදනවා. ගහ නිකම්ම හැදෙනවා කොයි පැත්තටද නම් අනිත් පැත්තට වර්ධනය වෙනවා. දැක්කද එහෙනම්? අග්‍රස්තේ වර්ධනය කරගන්න ඕනේ කාගේ පැත්තට? සූර්යාලෝකයේ පැත්තට. සූර්යාලෝකයේ ලැබෙන්න මොකද වෙන්නේ? ගහේ අග්‍රස්තය වර්ධනය වෙනවා. එහෙනම් ගහේ අග්‍රස්තේ වර්ධනය කරගන්න තියෙන හෝමෝන් එක තමයි ඔය කියන ඔක්සින්. ඔක්සින් තියෙන්නේ සූර්යාලෝකයේ ලැබෙන පැත්තට ප්‍රතිවිරුද්ධ පැත්තේ උඩ ඉඳන් පළලෙහාටම තියෙනවා. එතකොට සූර්යාලෝකයේ ලැබෙන පැත්තට ප්‍රතිවිරුද්ධ පැත්තේ සෛල සංඛ්‍යාව වැඩි කරන්න මොකද වෙන්නේ? ගහ හැදෙනවා අනිත් පැත්තට. ඒ පැත්තේ සෛල සංඛ්‍යාව වැඩි වෙනවා. හරිද? කාටද ප්‍රශ්නයක් තියෙනවද? හරි නෑ. මෙහෙනම් මේ රෝස පාටින් දක්වලා තියෙනවා රතු පාට පෑනෙන් තිත් තියාගන්න. හරිද? සූර්යාලෝකයේ ලැබෙනවා දම් පාට එක නිල් පාට පෑනෙන් අඳින්න. අනිත් සියලුම කොටස් ටික පැන්සලෙන් අඳින්න. දැන් ටක් ගාලා රූපෙකට ඇඩ් කරන්න ඕනේ. ඉක්මනට. විනාඩි 5ක් ඇයි ඕන. ටක් ගාලා දරව ගන්න. ඔය තුනම ඕනේ. වාක්‍යයක් පල්ලෙහා ලියන්න ඕනේ. ඔය තුනම ඕනේ. මොකද ඔකට දෙන්න රූපයක් නෑ. මාත් බැලුවා වෙන රූපයක් ඇත්තෙම නෑ. ඔක තමයි හොඳම රූපේ. ඔය විදිහටම ගන්න ඕනේ. ඉක්මනට සම්පූර්ණ කරගන්න.
හරියද කියලා හිතනවා. තාම අඳිනවද? අඳිනවා සර්. අයියෝ. සර් ඔය යටින් දීලා තියෙනේවා නම් කරන්නත් ඕනේ. රෝස පාට ඩොට් එක නම් කරන්න ඔක්සිජන් කියලා. රෝස Okay. පාට එහෙනම් රතු පාට මේ ලකුණු කරපුවා ඔක්සිජන් එක නම් කරන්න අර දම් පාට විතර නම් කරන්න මිරිවෙලිය කියලා. හරි සර්. අන්නේ හරි. නෙට් නේද? ඔව් සර්. හරි. තවත් මහත් වෙලා දන්නේ නැහැ. මම දැක්කේ නැහැ නේද කාලේ. රෝස පාට ඒව කොටස් වල රතු පාට මේ ලකුණු කරගන්න ඒව නම් කරගන්න ඔක්සිජන් කියලා. දම් පාට එක ලකුණු කරගන්න සූර්යාලෝකයේ ලැබීම කියලා. ඇන්දලා ඉවරයි සර්. ඉන්නේ තව විනාඩි 10ක් දෙමු. හරියට විනාඩි 5ක් ගියා කට්ටිය උත්තරන්නේ. හරි දැන් නම් කාලය ඇති කියලා හිතනවා. එතනින් හරි. මොකද අචුපදේට ඔක තියෙනවා පිටු අංක මං හිතන්නේ ඔව් 84 තියෙනවා ඔක. හරි ඊට පස්සේ ලියන්න මාතෘකාව ගිබරලින් සයිටෝකයිනින් මේකෙම තියෙනවා. හරියට තිරේ තියෙන බල ලියන්න. ගිබරලින් සයිටෝකයිනින් gibberellin cytokinin gibberellin का මාතෘකාව ලියන්න බාන්නේ gibberellin වල ඔතන තියෙන තිරේ තියෙන එක උදේට බලන්න මොකක්ද තියෙන්නේ කියලා gibberellin ශාක කඳන් වල දික්වීම කෙරේ ඒ කියන්නේ මෙයා අග්‍රස්තේ නෙමෙයි කොහෙද කඳේ ඉන්නේ කඳන් වල දික්වීම කෙරේ ප්‍රධාන වශයෙන් බලපායි එමෙන්ම එම ඵල වර්ධනය කෙරෙහිද බලපෑමක් ඇති කරයි. ඒ කියන්නේ ගෙඩි වල වර්ධනය සඳහා බලපාන්නේ මොකද්ද? හෝමෝනේ ගිබරලින්. දැන් ඒතර ඔක්සින් හරි. ඔක්සින් කරන්න පුළුවන් කඳේ අග්‍රස්තයෙන් වැඩි කරනවා, මුලේ අග්‍රස්තයෙන් වැඩි කරනවා. ගිබරලින් වලින් කරන ප්‍රධාන කාර්යය මොකද මේ කඳ දිගින් වැඩි කරනවා. බාහිර එහා පැත්තේ මහත්ය දැක්කද? ලැටර් කියන්නේ ඔය ඉනිමක කියලා අපි කියන්නේ. ලැටර් එක නැගලා ඉන්න එක්කනේ නැගලා ඉන්නවා බලන්න ගහ කදින් කඳ දිග වැඩි වෙලා තියෙන්නේ. ඒ කියන්නේ කඳන වල දික්වීම, කඳේ දික්වීම, අග්‍රස් දික්වීම, කඳේ දික්වීම ප්‍රධාන වශයෙන් පාලනය කරන්න මොකද මේ ගිබරලින් වලින්. හරි. ඊට මාතෘකාව ගිබරලින් කියලා ඔය වාක්‍ය තුන ඔය විදිහටම ලියා ගන්න. මාතෘකාව ගිබරලින්
වාක්‍ය තුන ලියා ගන්න සයිටෝකයිනින් එක ලියන්න එපා. තිරිය තිරික බල ලියන්න. හත්දාල ගිබර්ලින් කියලා ලියලා වාක්‍ය තුන ලිව්වා. හොඳට ඒක අච්චුපතේ තියෙන ඒ වාක්‍යෙ. ඕකයි සයිටෝකයිනින් වෙන හරිය. ගෙබෙන් කියලා මාතෘකාව ලියව වාක්‍ය තුන ලියා ගන්න. කඳන් වල දික්වීම කෙරෙහි ප්‍රධාන වශයෙන් ඵලපායි. සයිටෝකයිනින් කියන එක ලියන්නද? එපා එපා සයිටෝකයිනින් පොඩ්ඩක් තා පැහැදිලි කරන සයිටෝකයිනින්. ලියලා ඉවරයි. ලියලා ඉවරයි සර්. හරි ඉවරෙච්ච කට්ටිය මාතෘකාව ලියා ගන්න සයිටෝකයිනින්. සයිටෝකයිනින් මාතෘකාව විතරක් ලියන්න. හරි දැන් බලන්න සයිටෝකයිනින් කියන්නේ මොනවද කියලා. ඔයාට මතකද මම පාඩම පටන් ගන්නකොට කිව්වා අපේ නෙළුම් පෝච්චියක් ගෙනාවා කිව්වා නෙළුම් පැලයක් හිටෙව්වා ඒක නැරුණා කිව්වා ආයෙ නෙළුම් පැලයක් ගෙනලා හිටෙව්වා කිව්වා හිටවල වෙලා මම කඩදාසි කොලයක් ඇතුළට දැම්මම කිව්වා නිල් කැට වගේ දාලි වෙලා මොකද කුලි කරලා අර පස්සයට ගෙවපස් කියලා කියන්නේ මඩ අස්සේ ගෙවුවා කිව්වා හරිද කඩදාසි කොලේ ගෙතුවේ පොඩ ඉර යන්නේ එකපාර නිල් කැට වල පෝෂණය ඉරිගම් මොකදනේ මාළු ඔක්කොම මැරෙනවා පස්සේ බලමු මං ගියා දවස් 3ක් ඉඳගෙන පස්සේ කොළ හැදෙන්න ගත්ත පට ගාලා කොළ හැදෙන්න දවසට කොළ දෙක තුන හැදෙන්න පටන් ගත්තා කියලා මං කිව්වා. එතකොට එහෙනම් මේ නිල් කැටවල යම් ප්‍රමාණයක් තියෙනවා මොනවද එහෙනම් සයිටෝකයිනින්. බලන්න එහෙනම් සයිටෝකයිනින් මගින් සෛල විභාජනය බෙදෙන එක වේගවත් කරමි. පුෂ්ප පත්‍ර ඵල මුල් වල වර්ධනය ශාක බීජ පරෝපණයද වේගවත් කරයි. එසේම ශාක වියපත් වීම ප්‍රමාද කරයි. ඒ කියන්නේ ශාක මැරෙන එක අඩු කරනවා. එහෙනම් මල් ගස් වලට ගොඩාක් හොඳයි. හොඳට මල් පිපෙන ගස් වලට ගොඩක් මේ දම් කැට දාන්න, මිනිස් කැට දානවා. මේකට දාන්න මොකදනේ? ගහ මැරෙන්න තියෙන ප්‍රවණතාවය ඊටාමත්ම අඩුයි. ටං කළා. ඒකෙත් වාක්‍ය තියෙනවා ප්‍රමාද කරයි කියන ගාවටම ලියා ගන්න. එතන ඉවරයි. සයිටෝකයිනින් සයිටෝකයිනින් මගින් සෛල විභාජනයේ වේගවත් කරයි. ඒ මගින් පුෂ්ප පත්‍ර ඵල හා මුල් වල වර්ධනයේද ශාක වල බීජ පරෝපණයේද වේගවත් කරයි. එසේම ශාක වල වියපත් වීම ප්‍රමාද කරයි.
ඉවරයි හරි ඉන්න. රවියාට දෙයක් හිතමු ලියන කට්ටියද? ඉවරයි සර්. හරි අම්මෝ මා කෑ ගන්න එපා. සර් ලියලා ඉවරයි. ඉන්නවම. හරි. එහෙනම් ඔය කොටස මම හිතලා ලියලා ඉවර ඇති හැමෝම. ඊට පස්සේ යන්න තියෙන්නේ කෘත්‍රිම වර්ධක ද්‍රව්‍ය ප්‍රයෝජන කියන කොටස. මෙන්න මේ කොටස එක බලමු දෙන්නේ පාඩම අපේ ඉවරයි යටක් ගන්න. හරිද? පොඩි කොටසක් දෙමේනි කරගම පාඩමේ කෘත්‍රිම වර්ධක ද්‍රව්‍ය ප්‍රයෝජන. හරිද? එතකොට පාඩම ඔතනින් ඉවර වෙනවා. හරිද? හරි. දැන් තියෙන ප්‍රශ්නේ තමයි කොටයිල දිනේ බලන්න ලබන සතිය කවද්ද කියලා. ලබන සතිය එන්නේ 8 වෙනිදා. හරිද? හැබැයි 7 වෙනිදා රට ඇරියොත් හරිද? මට ටංකල 7 වෙනි ටියුට් එක තියන්න පුළුවන්. එතකොට දැන් දෙරදී පාඩම ඉවරයි. තා පුංචි කොටසයි තියෙන්නේ. මුළු කෘති වර්ධ ද්‍රව්‍ය ගැන ඇබිසිඩික් දාම්ලේ ගැන ඒකේ ප්‍රොජෙක්ට් එක කරා ඒක ඉවරයි. හරිද? තා පුංචි කොටසක් තියෙන්නේ මේ අපේ පාඩම සාකච්ඡාවට ගන්න. හරිද? ඒින්දා අපි පන්තිය මේ රට විවෘත කරලා යම් තාක්ෂණ සංචලන සීමාවන් ලිහිල් කෙරුවොත් එහෙම ටක් ගාලා ටියුට් එක ඔයාගේ ගන්න. හරිද? ඒ නිසා ඉතින් දත්තොත් එහෙම අපි ලේසි ප්‍රශ්නයක තියෙන පුතේ ප්‍රශ්න හිත ඔයගට මම හදලා දාපුවා දැන් පොත්වල තියෙන ප්‍රශ්න මෙන්න මේ මිහිරි ගහන ප්‍රශ්න දෙකේ මම ඉස්සලා වෙන්නේ මෙන්න මේව හැම හරි ප්‍රයෝජනවත් ප්‍රශ්න සෙට් එකක් හදලා තියෙන්නේ මේ මේ පාඩේ වටිනාකම තියෙන මේ ප්‍රශ්න දෙකේ. හරිද? ප්‍රශ්න මොකක්ද තුන ඉරිගාන ප්‍රශ්න 12යි හරි වැරිද්දාණේවා 10යි එතකොට 22යි ඊළ ආය හරි වැරිද්දාණ 32යි එතකොට 20ක් තියෙනවා 22යි 42යි කෙටි ප්‍රශ්න 42ක් තියෙනවා. හරිද? ඒ නිසා රචනා ප්‍රශ්නක් තියෙනවා කොහොම හරි ප්‍රශ්න මොකක්ද මෙතන තියෙනවා 150කට වැඩි තියෙනවා. හරිද? ඒඩි කරගත්ත කිරි පාඩම ආය පාරක් හොඳට තේරෙනවා කියන එක. හරිද? හරි. එහෙනම් අද අපි වැඩ කට ටික අවසන් කරනවා බැරි මොකද පාඩේ පුංචි කොට ඉදලා තියෙන්නේ. ලබනදී මොකක් වෙයිද කියලා හිතා ගන්න බෑ. එහෙනම් මේ ටියුට් එක ගන්නකොට කවුද මේ කලින් දඟලන්නේ කවුද? ඉවර ගේන්නේ. ඕම ඉන්න ඉස්සෙල්ලා. මම බොරුවට දඟලනවා මෙතන ඉඳලා. ඒ නිසා මේ ටියුට් එක ගන්න ඕනේ මොකද ප්‍රශ්න වලට උත්තර ලියා ගන්න. අපි කොච්චර ගත්තොත් නැහැ ප්‍රශ්නෙකට කලබල උත්තර ලියා ගන්න බැරි නම්. හරිද? හරි. එහෙනම් අද නම් වැඩ කට ඉවර කරනවා. 7 වෙනිදා පුළුවන්කමක් තිබුණොත් මම ටියුට් එක ලැබෙන සලස්සන්නයි කියන මම පූර්ව දෙනොත් කිව්වා මම කරන්න ගෲප් එක හරහා හෙට හෝ අනිත් ඔයාලට අර එදා කරා වගේ ඔන්ලයින් ටෙස්ට් එකක් තියෙනවා. හැබැයි කිසිම කෙනෙකුට පේපර් එක යවන්න එපා. මම එදා කිව්වේ ළමයි 3 දෙනෙකුට පූර්ව දෙන්නෙකුට යවලා දෙනවා. ඒ පූර්ව දෙනා මට පස්සේ කතා කරත් එක්ක. හරිද? සර් අපි දැනගන්නේ මේ සර් මේ වෙවි කියලා කතා කරා. විද්‍යාලවල තියෙන වෙන ප්‍රශ්නයක් ඉතින් හරිද? හරි ඒ නිසා මම කොහෙන් ගමන්නේ සර් ඔයාලත් දෙයක් කරගන්න තමයි ඉස්සරහට කියලා කතා කරා. කිසිම කෙනෙකුට යවන්න එපා. කිසිම කෙනෙකුට යවන්න එපා. ඒ නිසා ඔයාලා ඔයාලට දීලා තියෙන වැඩ ටික ඔයාලා කරන්න. අනිත් ඒවාම වැටෙන්න එපා. හරිද? හරි එහෙනම් ඔන්ලයින් පේපර් එකක් ලැබෙන සලස්සන්න. මේ ටියුට් එක පත් කරන්න කියලා ගෲප් එකේ මම දැනුත් කීම කරනකම් කලබල වෙන්න එපා. රෙකෝඩින් එක අද රැ පුළුවන් උදේ නැත්නම් හෙට අනිත් වෙනති ගෲප් එකට ලැබෙන සලස්සන රෙකෝඩින් එක. හරි එහෙනම් අද අපේ 9 වසරේ වැඩ කටයුතු අවසන් කරනවා. ඔන්ලයින් පේපර් එකක් බලාපොරොත්තු වෙන්න. සියලු දෙනාට එනම් සුදායක ආත්‍යයක් වේවා. එහෙනම් ආයුබෝවන්. ප්‍රශ්න මොකක්ද? Bye.